ඔබ මේ ලෝකෙට ආවේ මොකටද? ඔබ දැන් කරන්නේ ඒ දේවල්මද? මේ තොටුපොළ හොයාගෙන තමයි අද අපි යතිවර යාත්‍රාව දියත් කරන්නේ. සසර රෝගය තරණය කරන යතිවරයන් හා එක්ව යාත්‍රා කරන්නට එන්න ගොඩවෙන්න යතිවර යාත්‍රාවට. හොඳයි පින්වතුනි. අද දවසේත් අපි ධම් සාකච්ඡාව ආරම්භ කරන්නට මත්තෙන් ශ්‍රී රත්නය වන්දනා කර ගැනීම සඳහා নমස්කාර පාඨය තෙවර සජ්ජායනා කරමු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තුල්ලෝකාග්‍ර වූ අමාමෑණී ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් අවසරයි. උන්වහන්සේගේ ශ්‍රී හදමඩලේ උපන්නා වූ සුවසූ දහසක් ශ්‍රී සද්ධර්ම රත්නයන් අවසරයි. ඒ උත්තරීතර ධම්මක අනුගමනය කරන තීතේ වැඩ වාසය කළා වූ වර්තමානයේ වැඩ වාසය කරන අනාගතයේ වැඩ වාසය කරන්නට බලාපොරොත්තු වන්නා වූ උත්තරීතර මහා සංඝ රත්නයන් අවසරයි. හොඳයි පින්වතුනි, අපි මේ දේශනා මාලාව පුරාවටම ඔබත් සමග දිගින් දිගටම කතා බහ කරනවා මේ ලෝකේ යථාර්ථය පිළිබඳ. ඒ කියන්නේ මේ ඇසට නොපෙනෙන නුවණැසින් අවබෝධ කරගත යුතු වැහිලා තියෙන මේ ලෝකේ යථාර්ථය ගැන. ඔබ පින්වතුනි පුදුම පුණ්‍යවන්ත පිරිසක්. ඔබ කොයිතරම් පුණ්‍යවන්තයිද කියනවනම් ඔබට හිතෙනවා ඔබ ඔය දැන් ඉන්නවා වගේ මේ බුදුබණ ටිකක් අහන්න තිබුණා නම් හොඳයි කියලා ඔබට හිතෙනවා. ඒක නිසායි කිව්වේ ඔබ මහා පුණ්‍යවන්ත පිරිසක් කියලා. ඉතින් එවැනි පිරිසකටයි මට මේ දහම් පඬුරක් දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඒක ගැන හැමදාමත් හරිම ප්‍රසාදයි. ඉතින් පින්වතුනි අපි පහුගිය සාකච්ඡාවලදී කතා කරගත්ත විදිහට අපි විවිධාකාරයෙන් මතු කරලා පෙන්නවා ඔබ ඒ කාරණා තේරුම් බේරුම් කරගන්න නැති. ඒ වගේ මේ දේවල් මේ සමාජයේ මේ ලෝකේ යථාර්ථය තේරුම් ගන්න බැරිව රැවටිලා ඉන්න මිනිස්සුන්ට ඔබ දෙන්න උත්සාහ කරන්නේ නැති, දෙන්නේ නැති. මොකද ඔබට මේ අවස්ථාව ලැබුණේ, ඔබට මේ බණ ටිකක් අහන්න අවස්ථාව ලැබෙන්නේ. අද ඔබ බණ ටිකක් අහන්නේ කවුරු හරි කෙනෙක් ඔබට අහන්න කියලා හෝ නැත්තම් ඔබගේ ළඟටම ගෙනහැල්ලා මේ බණ පද ටිකක් දීපු නිසා. ඒ නිසායි අද ඔබට අහන්න හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබත් මහා පුණ්‍යවන්ත පිරිසක් විදිහට ඉතින් මේ ලෝකේ යථාර්ථය මේ අහිංසක මිනිස්සුන්ට දෙනවා ඇති, දෙන්න උත්සාහ කරනවා ඇති. ඉතින් මේකදී අපි තේරුම් ගන්න ඕන වැදගත් කාරණාවක් තමයි ඔබට මතක ඇති පින්වතුනි, ඔබ අහලත් ඇති ඕනි තරම් අර වියසිදුරේ කන කැස් බෑ වගේ කතා. ඔබ ඒක සෑහෙන්න අහලා ඇති. ඔබ ඒ කතාව බොහොම හොඳට දන්නවා. ඒක ඉතින් ඔය කතාවේ හැංගිච්ච මහා
යථාර්ථයක් තියෙනවා. ඒ තමයි පිඟුතුනි ඔක හුදෙක්ම කතාවක් විතරක් නෙමෙයි. ওই කතාවේ ඉන්න ඒ කන කැස්බෑව තමයි ඔබ. ඔබගේ ගමන පටන් ගත්තේ අර වියගහෙන්. එතනින් තමයි ඔබගේ ගමන පටන් ගත්තේ. ඒ කතාවට අනුකූලව ඔබ දන්නවා ඒ වියගහ ඇවිල්ලා මහමූදට ඇවිල්ලා ඒකේ තියෙන සිදුරෙන් කැස්බෑවෙක් අහස බලන තැනට එනවා කියන එක වෙන්න බැරි දෙයක් කියලා. ඔබ ඉතින් ඒක ගැන හිතලා ඒක ගැන අනේ ඇත්තනේ කියලා එහෙම හිතලා ඒක එහෙම නැවතිලා යනවා ඇති. නමුත් පිටුදුනේ මේ කතාවක් නෙමෙයි ඒ ඔබගේ ජීවිතය ගැන එකෙන් කියන්නේ. ඒ කතාවේ සම්පූර්ණයෙන්ම තියෙන ඔබගේ ජීවිතය. ඔබගේ ජීවිතය කියලා කියන්නේ ඔබට ඔය ලැබිලා තියෙන අවස්ථාව. අපි දිගින් දිගටම මේ දේශනාවල මතු කළා, සටහන් කළා අපේ ගුරු දේවත්වයන් වහන්සේ, ඒ වගේම මගේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා උන්වහන්සේලා නිරන්තරයෙන් අපට මේ අවස්ථාව ගැන මතු කරලා දෙනවා, මතක් කරලා දෙනවා. ඒ වියගහ මුහුදට ඇවිල්ලා මේ කන කැස්බෑවෙක් ඒකේ සිදුරින් අහස දකින්නවා කියන සංසිද්ධිය දැන් වෙලා තියෙන්නේ ඔබට පිංගුතුනි. ඒ කියන්නේ පිංගුතුනි මේ ලෝකේ වෙන්න බැරි දෙයක් ඔබට වෙලා දැන්. ඒ මොකද්ද කිව්වොත් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්න කාලෙක ඔබට මනුස්ස ජීවිතයක් ලැබිලා. පිංගුතුනි ඒක වෙන්න බැරි දෙයක්. ඒක වෙන්න තියෙන සම්භාවිතාවය අනන්තයට එකයි. ඒ කියන්නේ එක බෙදීම අනන්තය. එක බෙදීම අනන්තය කියන්නේ බිඳුව. ඒ කියන්නේ පිටුතුනේ එහෙම දෙයක් වෙන්න බෑ. නමුත් වෙලා. ඒකයි පිටුතුනේ වියසිදුරි කතාවෙන් කියන්නේ එහෙම දෙයක් වෙන්න බෑ. නමුත් වෙන්න පුළුවන්. එහෙම දෙයක් තමයි ඔබට ඔය ලැබිලා තියෙන්නේ. ඔබ කියලා කියන්නේ ආන් එහෙම එකක්. ඒක හරියට නිකන් පිංගුතුනේ අනන්ත අප්‍රමාණ කල්ප සත සහස්‍රයක් කියන්න බැරි තරම් කාලයක් මහා දුක්ඛිත අත්බැව් වල ඉඳලා කර්ම ශක්තියින් ඡය වෙලා යනකම් මහා දුක්ඛිත අඳුරු තැන්වල ඉඳලා කල්ප කෝටි සත සහස්‍රයකට විතර පස්සේ ඒ තැනින් උඩට මතුවෙලා එක්තරා දූපතකට එනවා. ඔබ මේ දූපතේ ඉන්න මිනිස්සේ. මම මේ කියපු අතීතය කියලා කිව්වේ පිටුතුනි මහගෙදර. ඔබ දන්නා හොඳටම මහගෙදර කියන්නේ මොකක්ද කියලා. මහගෙදර කියලා කියන්නේ අපි හැමදාම ඉන්න තැන. මම මේ කියන එකක් නෙමෙයි. අතැඹුලක්සේ තුල්ලෝක ධාතුව පිළිබඳ සියල්ල දන්න සර්වඥ වූ සියල්ල දත් තථාගතයන් වහන්සේ තමයි එහෙම කියන්නේ. උන්වහන්සේ තමයි එහෙම දේශනා කරන්නේ. මේ ලෝකයේ පිළිබඳ අතැඹුලක් වගේ දන්න උන්වහන්සේ. ආන්ගේ උත්තමයන් වහන්සේ තමයි දේශනා කළේ මේ මනුස්ස ජීවිතයක් ලැබෙන එක ඒ තරම් දුර්ලභයි කියලා. ඔබට මතකද පින්වතුනි අපි දවසක් කතා කළා මේ මනුස්ස ජීවිතයේ දුර්ලභකම පිළිබඳ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු එක්තරා කාරණාවක්. ඒ තමයි නියපිරිට වැලි ටිකක් ගත්තාම ආන් ඒ වගේ පිරිසක් විතරයි මරණ මිනිසුන්ගෙන් නැවත සුගතියට යන්නේ. අනිත් සියලු දෙනා ආපු තැන් වලටම යනවා. ඒ කියන්නේ ඒ තරම් විශාලයි මේ සතර අපාය කියන එක. ඉතින් මේ තථාගතයන් වහන්සේ කියන එකක් නේ. උන්වහන්සේ දේශනා කරන එකක් නේ. ඉතින් වර්තමානයේ ඉන්න සමහර ඇත්තොන්ට තර්කයක් ගොඩ නැගෙනවා.
ඒ තමයි ඉතින් මනුස්ස ජීවිත ওই තරම් දුර්ලභ නම් චීනේ කෝටි 142ක් ඉන්න. ඉන්දියාවේ කෝටි 138ක් ඉන්න. මුළු ලෝක ජනගහනය බැලුවොත් එහෙම බිලියන් 8.5ක් ඉන්නවා. ඉස්සර නම් තියෙනවා 33 කෝටියක් දෙවිවරු කියලා. නමුත් 33 කෝටි කියලා කියන්නේ බොහොම සුළු අංකයක්. ලෝකේ ඉන්න මිනිසුත් එක්ක බැලුවොත් එහෙම එක දෙවියෙකුට චීනු 6 දෙනෙක් විතර තියන්න පුළුවන්. ඒ තරම් මිනිස්සු ඉන්නවා. ඉතින් එහෙන් බැලුවාම කෙනෙකුට දැන් තර්කයක් ගොඩ නැගෙනවා. ඉතින් මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන එක කොහොමද ඉතින් අපි එහෙම කියන්නේ? ඉතින් මේ මිනිස්සු උපදින්නේ මේ ඉන්නේ මිනිස්සු ඕන තරම්. බුදුම මිනිස්සු ගොඩක් ඉන්නවා. කොහොමද ওই තරම් ඔය දුර්ලභයි කියලා කවුද කියන්නේ ඔය තරම් දුර්ලභයි කියලා? තථාගතයන් වහන්සේ මේ කියපු කාරණාව පිටුතුනේ අපිට පුළුවන් ඔප්පු කරගන්න. උන්වහන්සේ දේශනා කළේ මේ සුගති සත්වයාගේ උප්පත්තියක් කියන එක මේ දුගති උප්පත්තියක් එක බැලුවහම අතිශය දුර්ලභයි කියලා. මොකද බුදු කෙනෙක් දුර්ලභයි කියන වචනයක් ලේසියෙන් ශ්‍රී මුඛයෙන් පිට කරන්නේ නැහැ. බුදු කෙනෙක්නේ. උන්වහන්සේ ඔක්කොම දැකලායි කියන්නේ. අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් කොටසක් පිටුතුනේ මෙන්න මෙහෙම ඔබට පොඩි ඔබට ඕන නම් මේක අත්දැකලා බලන්න පුළුවන් ඒකේ හැමමද කියලා. එතන පිටුතුනේ ඔබට ඇස් දෙකට පේන්නේ නැතිව අපි පොඩ්ඩක් පැත්තකින් තියමු. ඒ කියන්නේ මේ പ്രേත විෂය, අසුර විෂය, කියලා කියන්නේ මම අදහස් කරන ලෝකේ. මේ නිරය, මේ නිරිසතුන් කියන ඒවා අපි අර දැන්ට ඇහැට පේන්නේ නැහනේ. හරි අපි ඇහැට පේන්නේ නැතිව අපි පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ නෑ කියලා වගේ හිතා ගමුකෝ දැනට. මොකද බුද්ධිමත් මිනිස්සු ඇහැට පේන ඒවා තමයි වැඩිපුර විශ්වාස කරන්නේ. ඇහැට පේන්නේ නැත්තයි ඉතින් ඒක නෑ. හැබැයි ඉතින් විද්‍යාඥයෝ වගේ කිව්වොත් නම් ඉතින් ඇති නේද? බුදු කෙනෙක් කිව්වොත් ඉතින් නැතුව ඇති. එහෙමනේ හැටි. කවන්නේ අපි එහෙම කියලා ගමුකෝ. මොකද මේ බණ ටික අහනවනේ හැම විදිහටම ලෝකෙ ගැන හිතන උතුම් පිරිස. ඒක හොඳයි පින්වතුනි. එහෙම අපි බොහොම බුද්ධිමත් මේ ලෝකෙ දිහා බලන එක හරි වටිනවා. ඇත්තට එහෙම මිනිස්සුම තමයි නිවනට යන්නේ. නිකම් මේ කියන්නම් වාලේ සාදුකාර දෙන පිරිස් නෙමෙයි නිවනට යන්නේ. බොහොම හොඳට ලෝක ගැන අධ්‍යයනය කරලා බොහොම හොඳට බුද්ධිමත්ව මේ කාරණා ගැන හිතලා. මොකද තථාගතයන් වහන්සේම දේශනා කළා තියෙනවනේ මේකදී මාගේ දහම මෝඩයාට සප්‍රාය නොවේ කියලා. ඔබ වැනි ප්‍රඥාවන්ත පිරිස් වලටම තමයි තථාගතයන් වහන්සේ බණ කියලා තියෙන්නේ. නමුත් මේකදී ඉතින් ලෝකෙන් වැටිච්ච එක දෘෂ්ටි නිසා ඔබගේ හිත එක විදිහට පොඩ්ඩක් විවිධ විදිහට විකෘති වෙලා තියෙන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද ඇත්තට මේ කියන කතාව ඇත්තමද කියලා. ඔය මිනිස්සු ඔය තරම් දුර්ලභයිද කියලා. අපිට පුළුවන් පිටුදී අත්දැකීමක් ගන්න. ඒ තමයි ඔබගේ ඇහැට පේන ලෝකයක් තියෙනවා. ඒ තමයි තිරිසන් ලෝකේ කියන එක. ඔබගේ ඇහැට පේන්නේ නැහැ අනිත් ටික. මනුස්ස ලෝකේ තිරිසන් ලෝකේ ඔන්න ඔය දෙක ඔබට පේනවා. ඒ කියන්නේ මේ මිනිස්සුયો පේනවා තිරිසන්නු පේනවා. ඔය දෙක පේනවනේ. ඇහැට පේනවා. දැන් ඔබට පුළුවන් පිටුතුනේ මේ මනුස්ස ලෝකයේ තිරිසන් ලෝකයේ දෙක අනුව මේ බුදු පියාණන් වහන්සේ කියපු මේ මනුස්ස ජීවිත දුර්ලභයිද කියන එක තේරුම් ගන්න. අපිට පුළුවන් මෙන්න මේ වගේ පොඩි දෙයක් කරන්න. මේ තිරිසන් ලෝකේ ඉන්න සතෙක් ගැන අපි පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලමු. ඒ තමයි පින්වතුනි ඔබ දවසක් දැන් අපි හිතමු ඔබගේ ඉඩම කොච්චරද ඔබගේ ගෙවත්ත. ඔබට ගෙවත්තක් තියෙනවනේ හැමෝටම. ඔබගේ ගෙවත්ත කොච්චර විතර ලොකුයිද? සාමාන්‍යයෙන් ඉතින් අපි හිතමුකෝ පර්චස් 20ක් කියලා. මේ පර්චස් 20ක් ඔන්න ඔබගේ ඉඩම. දැන් අපි එහෙම හිතා ගන්න. ඔන්න හැමෝම දැන් ඔබගේ ඉඩමට යන්න හිතින්. ඕනනම් ඇත්තටම ගිහිල්ලා හෙට බලන්න. ඔබ පොඩ්ඩක් පිටින් ඔබගේ ඉඩමට ගිහිල්ලා ඒ ඉඩමේ මුල්ලටම යන්න. මුල්ලටම ගිහිල්ලා ඒ ඉඩමේ ඉන්න හොඳට ඇහැට පේන තිරිසන් ලෝකේ ඉන්න සතෙක් තමයි කූඹියා කියලා කියන්නේ. බෑමෝ දන්නවා. ඔය ගෙවත්තේ මුල්ලට ගිහිල්ලා ඒ ගෙදර ඉන්න ඒ වත්තේ ඉන්න කූඹි ටික ගණන් කරන්න පටන් ගන්න නිවාඩුවක් එහෙම දාලා. ගොඩක් එහෙම යන්න ඕනේ නැහැ. ඔබගේ නිකන් ගෙදර ගෙවත්ත තියෙන. පර්චස් 20 පොඩිනේ. ඔන්න ඔය පර්චස් 20 ඉන්න කූඹි ටික ගණන් කරන්න පටන් ගන්න. නිවාඩුවක් හැබැයි දාන්න නැත්තම් ඔබට අමාරුයි. ඔබ ගණන් කරන්න පටන් ගන්න පිටුරි වාඩි වෙලා හැම බංකුවක් තියාගෙන
ඔබට ගණන් කරන්න පටන් ගත්තාම පිටුතුනේ ඔබ ගණී ඉතින් ගණන් වරදී ඉතින් කොහොම හරි ගණන් කරා. ඔබ හිතන්න අපිට කොච්චර විතර කාලයක් ඇයිද ගණන් කරන්න. ඔබ හිතනවානේ පිටුතුනේ ඔබගේ ওই ඉඩමේ පර්චේස් 20 ඇතුලේ ඉන්නවා පිටුතුනේ මේ ලෝකේ ඉන්න සම්පූර්ණ මිනිස්සු ප්‍රමාණය බිලියන 8.5යි. පිටුතුනේ ඔබගේ වත්තේ විතරක් කූඹි විතරක් ඉන්නවා බිලියන 8.5 වගේ 100 ගුණයක් විතර. ඕනනම් ගණන් කරලා බලන්න. ඔබගේ හොඳට ඇස් දෙකට පේනවා. ඒ කියන්නේ පිටුතුනේ මේ මුළු ලෝකෙම මිනිස්සු ඉන්නේ මේ බිලියන 8.5යි. ඔබගේ වත්තේ කූඹි විතරක් ඉන්නවා බිලියන 8.5ට වඩා වැඩි. ඔන්න දැන් හොඳට අපිට කම්පෙයාර් කරන්න හොඳ කාරණාවක් හම්බුණා. එතකොට පිටුතුනේ ඔබගේ ඉඩම පර්චේස් 20යි. පර්චේස් 20 ඉන්න කූඹි ප්‍රමාණය වැඩි කරන්න ඔබගේ ගමේ වර්ගඵලය. ඔබගේ ගමේ පර්චේස් 20 කීයක් විතරද? කීයක් විතරද? ඔබගේ ගමේ පිටුතුනේ පර්චේස් 20 කොච්චර ඇද්ද නේද? එහෙනම් මතක තියාගන්න පිටුතුනේ. ඔබගේ ඉඩමේ ඉන්න කූඹි ප්‍රමාණය ගණන් කරලා ඒක ගමේ තියෙන වර්ගඵලයෙන් වැඩි කරලා බලන්න. අන්න එතකොට ඔබට උත්තරයක් එයි ගමේ ඉන්න කූඹි ප්‍රමාණය කොච්චරද කියලා. ඉතින් ඔබගේ ගමට වඩා දිස්ත්‍රික්ක කොච්චර ලොකුද නේද? ගමේ ඉන්න කූඹි ප්‍රමාණය හොයලා ඒක වැඩි කරන්න දිස්ත්‍රික්කයේ වර්ගඵලය. එතකොට පිටුතුනේ ඔබට දිස්ත්‍රික්කයේ ඉන්න කූඹි ප්‍රමාණය ඉතින් මේ ටික මේ ඉලක්කම් ටික ලියන්න මොකක් හරි දිග එකක් මොකක් හරි කොලයක් හරි ලියස් තියාගන්න. දිස්ත්‍රික්කයේ කූඹි ප්‍රමාණය ගණන් කරලා පළාතේ කූඹි ප්‍රමාණය බලන්න පිටුතුනේ පළාතේ වර්ගඵලයෙන් වැඩි කරලා බලන්න. බස්නාහිර පළාත නම් ඔබ ඉන්නේ වැඩි කරලා බලන්න. බස්නාහිර පළාත පර්චේස් කීයක් තියනවද කියලා බලලා ඒකට අනුකූලව ගාන හදලා බලන්න. අන්න එතකොට මේ පිටුතුනේ මේ බස්නාහිර පළාතේ කොච්චර කූඹි ඉන්නවද කියලා. බස්නාහිර පළාතේ පිටුතුනේ පළාත් එකක් නෙමෙයි 9ක්ද කොහෙද තියෙනවනේ. මුළු ලංකාවේ වර්ගඵලයෙන් බලන්න පිටුතුනේ මේ ලංකාවේ කොච්චර කූඹි ඉන්නවද කියලා. ලංකාව විතරක් නෙමෙයිනේ ලෝකේ තියෙන්නේ නේ. එහෙනම් මේ ලංකාව වගේ කොච්චර ලොකුයිද මේ පෘථිවිය? ලංකාවේ ඔච්චර කූඹි ඉන්නවා නම් මේ පෘථිවිය කොච්චර ඇතිද? පිටුතුනේ ඔබට හිතා ගන්නව පුළුවන්ද? කූඹි ලෝකේ ඝනත්වය කොච්චරද කියලා. මේ කූඹි ගැන විතරයි කතා කරේ. වේව ගැන කතා කරේ නැහැ. අර ඇමීබාව ගැන කතා කරේ නැහැ. ඒත් පේන්නේ නැහැ නේද? පේන්නේ නැහැ කියලා හිතාගමු. ඔය චූටි පණුවේ එහෙම ඉන්නේ ගස්වල එක ගහක් පෙරළුවාම පින්වතුනි ඔය ගහ හොඳට ගහක් දිහා බලන්න. ගහේ බිමේ ඉඳලා අගිස්සේ අත්ත දක්වා හොඳට පරීක්ෂණ කරගෙන ගියොත් එහෙම පින්වතුනි හොඳ අන්වීක්ෂයක් එහෙම අරගෙන බිලියන 8.5 ලෝකෙ මිනිස්සු ඉන්නේ. පින්වතුනි එක ගහක ඉන්නවා බිලියන 8.5 වගේ 100 ගුණයක් විතර සත්තු. මේ කතා කරේ තිරිසන් ලෝකෙ ගැන. ඔබට හිතා ගන්නවත් පුළුවන්ද පින්වතුනි? මේ කූඹි ගැන කතා කරේ ඔබත් එක්ක. පිටුතුනේ ඔබගේ පර්චේස් 20 ඉඩමේ ඉන්නවා කූඹි විතරක්. මේ ලෝකේ ඉන්න සමස්ත ජනග්‍රහණයට වඩා මිනිස්සු. කූඹි විතරක් ඉන්න ඔබගේ ඉඩමේ විතරක්. එතකොට පිටුතුනේ මේ මුළු පෘථිවි ධාතුවේ කොච්චරනම් තිරිසන් සත්තු ඉන්නවද? මේ කියන්නේ ඔබගේ ඇහැට පේනවා මිසක ඇහැට පේන්නේ නැති ඒවා නෙමෙයි. එහෙනම් හිතා ගන්න පිටුතුනේ තිරිසන් අපායේ ඉන්න සත්තු ප්‍රමාණය කොච්චරද කියලා. එකෙන් හිතා ගන්න තිරිසන් අපායේ සයිස් එක කොච්චරද කියලා. ඒ වගේම මේකට මුහුද එහෙම එකතු කරේ නෑ ඉතින්. පෘථිවි කබොල්ල නෙමෙයිනේ වැඩිපුර තියෙන්නේ මුහුදනේ. මුහුදේදී එකතු කරේ නෑ ඉතින්. එකතු කරන්න බෑ පිටුතුනේ කම්පෙයාර් කරන්න බෑ ඒක එකතු කරන්නේ නැත්තේ. ඕකට ඕන මුහුදත් එකතු කරගන්න. සෑම ජලාංශුවකම පිටුතුනේ සත්තු ඉන්නවා. තිරිසන් අපායේ දුක් විඳින සත්තු. ශුද්‍ර මට්ටමට පත්වෙච්ච සත්තු ඉන්නවා. එතකොට නිකන් හිතලා බලන්න මේ පෘථිවි ධාතුවේ ඔබගේ ඇහැට පේන කොච්චර තිරිසන් සත්ත්ව ප්‍රමාණයක් ඉන්නවද කියලා. ඒකත් එක්ක පින්වතුනි ඔන්න දැන් ඔබට පුළුවන් කම්පෙයාර් කරගන්න.
මිනිස්සු බිලියන 8.5 කියන එක කොච්චර ලොකු ඉලක්කමක්ද නැත්තම් පලාතකවත් තියන්න බැරි ඉලක්කමක්ද කියලා. ඔයාලට මේක කම්පෙයාර් කරගන්න පුළුවන් මෙන්න මෙහෙම. මිනිස්සු බිලියන 8.5 පිංගුතුනි පොඩි ටෙනිස් බෝලයක් කියලා ගත්තොත් තිරිසන් අපායේ සයිස් එක පිංගුතුනි පෘථිවි ගෝලය වගේ රවුමක් කියලා ගත්තොත් පෘථිවි ගෝලය කියලා කියන්නේ බෝලයක්නේ නේද? පෘථිවි ගෝලයයි ටෙනිස් බෝලෙකුයි එක ළඟින් තියන්න. පෘථිවි ගෝලයයි ටෙනිස් බෝලයයි ටෙනිස් බෝලෙකුයි පෘථිවි බෝලයයි ඔන්න ඔය දෙක එක ළඟින් තිබ්බහම ඔබට හිතා ගන්න පුළුවන්ද ඔය දෙකේ සයිස් එකේ කොච්චර විතර වෙනසක් තියෙනවද කියලා. පින්වතුනි අර පෘථිවි ගෝලය වගේ තිරිසන් අපාය නැමැති මහගෙදර ඉඳලා තමයි ඔබ මේ ටෙනිස් බෝලයක් වගේ පුංචි හිතා ගන්නවත් බැරි තරම් පුංචි මනුස්ස ලෝකෙට ඔය දැන් ඇවිල්ලා තියෙන්නේ. පෘථිවි ගෝල එකක් නෙමෙයි බින්දුතුනි. පෘථිවි ගෝල 4ක් තියෙනවා. පේන්නේ නැති 3ක් තියෙනවා. ඒක දැන් ඔබට අමතක කරන්න කිව්වට ඒක දැන් හිතා ගන්න. තිරිසන් ලෝකෙ බින්දුතුනි පෘථිවි ගෝලයේ විතර ඇති. අසුර ලෝකයේ තවත් පෘථිවි ගෝලයක් විතර ඇති. പ്രേත විෂය තවත් පෘථිවි ගෝලයක් විතර ඇති. නිරය තවත් පෘථිවි ගෝලයක් විතර ඇති. ඔන්න ඔය වගේ පිංගුතුනි පෘථිවි ගෝල 4ක් මැදින් පොඩි ටෙනිස් බෝලයක් තියලා බලන්න කොහොමද ඕවා කම්පෙයාර් කරන්නවත් පුළුවන්ද කියලා. ඕක නිසා තමයි පිංගුතුනි තථාගතයන් වහන්සේ දේශනා කළේ මේ manussෝත්පාදෝ දුර්ලභෝ කියලා. මනුස්ස උත්පත්තියක් ලැබෙන එක ඒසා දුර්ලභයි කියලා කිව්වේ ඒකයි. පිංගුතුනි මේ පෘථිවි ගෝලය වගේ සතරපා හතරක තමයි ඔබ ජීවත් උනේ. ඔබ හිතනවද පිංගුතුනි මේ පෘථිවි ගෝලය වගේ මහ දැවැන්ත තිරිසන් අපායකින් නික්මිලා අර ටෙනිස් බෝලෙට ආපු ඔබ ඔය ටෙනිස් බෝලේ නැමැති මනුස්ස ලෝකෙන් නික්මුණොත් ඔබ හීනකින්වත් හිතනවද පිංගුතුනි ආයිස්සරයක් ඔය ටෙනිස් බෝලෙටම වැටේ කියලා? ඔබ තාම එහෙම හිතන් ඉන්නවද? මේ පෘථිවි ගෝලය වගේ මහ දැවැන්ත තිරිසන් ලෝකෙන් ඉඳලා පිංගුතුනි ඒකේ හෙට සැරිසරසර මෙහෙට සැරිසරසර එක જાතියින් ඉඳලා එක ආකාරයෙන් කර්ම ගෙවගුවා ඉඳලා කල්ප කෝටි සත සහස්‍ර ගානකට පස්සේ තමයි පිංගුතුනි මේ පෘථිවි ගෝලය වගේ මහා භයංකර තිරිසන් ලෝකෙන් අත මිදිලා ඔබට ඔය මනුස්ස ජීවිතයක් හම්බුනේ. ඔය බිලියන 8.5 අතරට ඔබ රිංග ගත්තේ ඕන් ඔහොමයි. ඔය බිලියන 8.5 කියලා කියන්නේ පිංගුතුනි මේ මහ මුහුදේ වතුර ප්‍රමාණයෙන් වතුර බිඳුවක් තරම්වත් ප්‍රමාණයක් නෙමෙයි ඔය බිලියන 8.5 කියලා ඔය ලොකුවට හිතන් ඉන්න ඉලක්කම. පිංගුතුනි මේ ලෝකේ කොහෙද මිනිස්සු ඉන්නේ? මේ ලෝකේ මිනිස්සු බිලියන 8.5 කියලා කියන්නේ පිංගුතුනි කම්පෙයාර් කරන්න බෑ. මේ තිරිසන් ලෝකෙත් එක්ක මේ නිරයත් එක්ක මේ සතර අපායත් එක්ක පිංගුතුනි කම්පෙයාර් කරන්න බෑ බින්දු මාත්‍රයක්වත් ඔය බිලියන 8.5 කියන ඉලක්කම. පිංගුතුනි ඔබගේ ශරීරේ විතරක් තිරිසන් සත්තු ඉන්නවා. මේ ශුද්ධ ජීවීන් කියන පිරිස ඉන්නවා පිංගුතුනි ඔබගේ ශරීරේ විතර මේ එක මිනිස්සෙගේ කයේ විතරක් ඉන්නවා. ලෝකින්න සමස්ත ජනග්‍රහණය නැමෙත බිලියන 8.5 වගේ 100,000 ගුණයක් ශුද්ධ ජීවීන් ඉන්නවා ඔබගේ ශරීරේ විතරක්. නමුත් පිංගුතුනි මේ මිනිස්සු හිතන් ඉන්නවා මේ බිලියන 8.5 ලොකු ඉලක්කම. ඒකෙන් අයින් වුණාට ප්‍රශ්නයක් නැහැ ආයිත් ඕකට වැටෙනවා කියලා. පව් පිංගුතුනි එහෙම හිතන් ඉන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඔය ටෙනිස් බෝලේ නැමැති මේ මිනිස්සෙක් වෙන්න පිංගුතුනි ඔබ මේ සසරේ ඒ වෙනුවෙන් රැස් කරපු පින මෙච්චරයි කියන්න බෑ පිංගුතුනි. අර පෘථිවි ගෝල 4ක් විතර මහා දැවැන්ත සතර අපායේ මිදිලා
ඔය ටෙනිස් බෝලයක් වගේ පිංගුතුනි බොහොම පුංචි මනුස්ස ලෝකෙට එන්න ඔබ හිතන් ඉන්නේ ඔබ ලේසි පහසු අරගලයක් කරා කියලාද? මොකද වෙලා තියෙන පිංගුතුනි මාස 9ක් මව් කුසක හිටියට පස්සේ ඔක්කොම අමතක වෙනවනේ. ඒකයි වෙන්නේ ප්‍රශ්නේ. මාස 9ක් මව් කුසේ හිටියට පස්සේ ඔක්කොම අමතක වෙනවා. හොඳ වෙලාවට අමතක වෙන්න පිංගුතුනි. නැත්තම් ඔබ කවුරුත් ගෙදර නැහැ. ඔබ හැමෝම ඉන්නේ ආරාමේ දැන්. හොඳ වෙලාවට අමතක වෙන්නේ ඔය මිනිස්සු. හොඳ වෙලාවට අමතක වෙන්නේ අතීතේ. හොඳ වෙලාවට නෙමෙයි පිංගුතුනි. කරුමෙට අමතක වෙන්නේ. ඔබ හිතන් ඉන්නේ හැමදේම මතක තියෙනවා කියලා. නෑ පිංගුතුනි. ඔය ජීවිතේ ගත වෙලා යනට ඔක්කොම අමතක වෙනවා. ඔබ හැමෝටම ඕනනම් අවුරුදු 5ක් මතකයි. මම ඔබගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම. මීට අවුරුදු 10කට කලින් පෙබරවාරි 13 වෙනිදා උදේ 9ට මොනවද කර කර හිටියේ කියලා ඇහුවා. දැන් කියන්න පුළුවන්. මීට අවුරුදු 9කට කලින් පෙබරවාරි 13 වෙනිදා උදේ 9ට හරියටම මොනවද කර කර හිටියේ කියලා මම ඔබගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔබට පුළුවන් ද උත්තර දෙන්න? අනේ ස්වාමීනි මතක නැහැ කියයි. හරි. මං කියනවා හරි. ඔබට මතක නැහැනේ. මතක නැත්නම් ඔබ එදා හිටියේ නැහැ කියලා මං කිව්වොත් ඔබ පිළිගන්නවද? මතක නැති එක කාරණාවක්. හිටියේ නැහැ කියන්නේ කොහොමද? හිටියා. මතක නැහැ. හරි. මං ඔබගෙන් අහනවා මීට අවුරුදු 15කට කලින් අප්‍රේල් 16 වෙනිදා රාත්‍රී 9:40ට මොනවද කරේ කියලා. ඔය කියනවා අනේ මතක නෑ ස්වාමී කියලා. මං කියන එහෙනම් ඔබට මතක නෑනේ. මතක නැත්තම් ඔබ එදා හිටියේ නෑ. ඒක කොහොමද එහෙම කියන්නේ? මතක නැතුණාට ඉතින් මං හිටියානේ. මං හොඳටම දන්නවා හිටියා කියලා. එහෙනම් පින්වතුනි ඔබට දැන් එක න්‍යායක් ඔප්පු වෙනව නේද? මේ මතක නැහැ කියන එකෙන් හිටියේ නැහැ කියන එක කියන්න බෑ කියලා. මතක නැහැ කියන එකයි හිටියේ නැහැ කියන එකයි දෙකක්. දැන් ඔබ හොඳටම දන්නවා ඔබ එදා හිටියා කියලා. දැන් ඔබෙන් හැවොත් අවුරුදු 5කට කලින් ජනවාරි මාසේ මොනවද කරේ කියලා දැන් ලිස්ට් එක කියන්න කිව්වෝ. දැන් ඔබට මතක නැහැ. ඉතින් මං එහෙනම් කියනවා මතක නැත්තම් ඉතින් ඔබ අවුරුදු 5කට කලින් ජනවාරි මාසේ හිටියේ නැහැ. දැන් ඔබ මට කියනව නේද? ස්වාමීනි ඔබ වහන්සේ මොකද්ද මේ කියන්නේ? එහෙම වෙන්නේ කොහොමද? මං හිටියා. ඉතින් මං කියන මතක නැත්තම් හිටියේ නැහැ. මේකෙදිරි මතක නැහැ කියන එක හිටියේ නැහැ කියන එකට සාධකයක් නෙමෙයි. එහෙනම් ඔබටම පේනවා පින්තුනේ මේ මතක නැතිවීම කියන එක බොහොම ශීඝ්‍රයෙන් වෙනවා. හරි. ඔය අවුරුදු 5කට කලින් ඒ දවසේ ඉඳලා මේ වෙනකන් ඔබ නිදාගෙනද හිටියේ? නැත්තම් හොඳ සිහියෙන්ද හිටියේ අමතකුනේ ඔච්චර? නෑ නෑ මං නිදාගෙන හිටියේ නෑ. මං හොඳ සිහියෙන් හිටියේ. සිහියෙන් හිටියනම් ඉතින් මේ අමතක වෙන්න බෑනේ. ඒත් අමතකයිනේ. එහෙනම් පිටුතුනේ සිහියෙන් හිටියත් අමතක වෙනවනේ නේද? ඒ නැති නිදාගෙන හිටියම කවර කතාවද නේද? පිටුතුනේ මේ පෘථිවි ගෝල හතරක් වගේ මහ දැවැන්ත සතර අපායක කල්ගෙවලා කල්ප කෝටි සත සහස්‍රයකට පස්සේ ඒ ලෝක හතරෙන් මිදෙන්න පොඩි chance එකක් හම්බුණා ඔබට. වැඩේ වෙලා තින්නේ ඇවිල්ලා මව් කුසක ඔක්කාන්ති වුණා. මව් කුසක ඉපදුණා. අවුරුදු 9ක් යනකම් ওই ශරීරේ බොහෝම හිමීට හැදුනා. සමාවෙන් මාස 9ක් යනකම්. ඔය මාස 9න් පිටුතර කිසි දෙයක් මතක නැහැ නිදි වර්ජිතව වගේ තමයි ඉන්නේ. නිින්දෙන් තමයි ඉන්නේ. ඉතින් මාස 9කට පස්සේ ඉපදුනා. ඉපදෙලත් පිටුතුනි වචන කතා කරගන්න බෑ. ඒවා ඔක්කොම අමතක වෙලා ගිහිල්ලා. ඒව දන්නේ නැහැ මොනවාක්වත්. වචන කතා කරගන්න පුළුවන් වෙනකොට තවත් අවුරුදු 4ක් 5ක් යනවා. ඔන්න ඔය කාලය ඇතුළතදී පිටුතුනි අර මහා දැවැන්ත අතීතය ඔක්කොම අමතක වෙනවා. මෙයාට හිතෙනවා දැන් මෙයා කියනවා මේ මනුස්ස ජීවිතේ විතරයි තියෙන්නේ. මෙතනින් තමයි පටන් ගත්තේ.
කලින් කොහොමවත් හිටියේ නෑ. එයා එහෙම කියන්නේ මොකක් පදනම් කරගෙනද? ඉතින් කලින් හිටියා නම් මතක තියෙන්න බෑ. ඉතින් මම දැන් ඔබගෙන් ප්‍රශ්නයක් ඇහුවේ. අවුරුදු 5කට කලින් හිටියේ නැද්ද දැන් අමතක වෙලා තියෙන්නේ? පින්තුනි, ඒ මිනිස්සු කියනවා. ඉතින් කලින් හිටියා නම් මට මතක තියෙන්න බෑ. ඉතින් දැන් ඉඳපු කාලෙවත් මතක නෑනේ. පින්තුනි, එයාට මතක නැහැ කියන එකෙන් තීරණය කරනවා නෑ. එහෙම මේ සතර පාවල මං හිටියේ නෑ. මේ මනුස්ස ලෝකේ තමයි මම මුලින්ම හිටියේ. මේ අමතක නිසා එහෙම කියන්නේ. මොකද පින්තුනි, මව කුසට කලින් කිසිම දෙයක් ඔබට මතක නැහැ. මතක නැති නිසා කියනවා හිටියේ නැහැ කියලා. දැන් ඔබටම ඔප්පු කරලා පෙන්නුවා එහෙම කියන්න බෑ කියලා. මතක නැති ප්‍රශ්නයක් තියෙන මේකට. කල්ප කෝටි සත සහස්‍රයකට පස්සේ තමයි පින්තුනි මේ පෘථිවි ගෝල හතරක් වගේ මහ දැවැන්ත අපායවල හතරකින් නිදහස් වෙලා මේ ටෙනිස් බෝලයක් වගේ බොහොම පුංචි බිලියන් 8.5ක් අතර රිංග ගත්තේ. පින්තුනි, අර මහා දැවැන්ත තිරිසන් ලෝකේ ඉඳපු අය රිලීස් වෙනවා. ඒකෙන් නිදහස් වෙවි කෝටි ගණන් නිදහස් වෙනවා. මොකද ප්‍රමාණෙත් එක කම්පෙයාර් කරලා බලන්න ඕනේ. ඉතින් ඒ නිසා පින්තුනි දවසකට බොහෝ පිරිසක් මිනිස්සු උපදින එක සාමාන්‍ය දෙයක්. මේ උපදින ප්‍රමාණය මදි. තව සෑහෙන උපදින්න ඕනේ. ඒ පින්තුනි පෘථිවි ගෝලයක් වගේ මහ විශාල ගෝලකින් වතුර බින්දුවක් කියන එකක් පින්තුනි මේ ටෙනිස් බෝලයක් වගේ එකකට කොච්චර ලොකුද? ඒක මේ පෘථිවියේ ඉන්න මිනිස්සු ඔක්කොම මැරුණා. දැනෙන්නේවත් නැහැ. මේ සත්ත්ව ලෝකෙට දැනෙන්නේවත් නැහැ. ඒ තරම් බොහොම අල්ප ප්‍රමාණයක් ඔය. පින්තුනි, ඔබ අන්න ඒ ප්‍රමාණය ඇතුලේ දැන් ඉන්නේ. ඔබට මතක නැහැ මේ පෘථිවි ගෝලයක් වගේ මහ දැවැන්ත මේ සත්ත්ව ලෝකෙ හිර වෙලා ඉන්න කාලේ එකම එක ප්‍රාර්ථනාවක් ඔබ කළා. ඒ තමයි අනේ කවද්ද මේකෙන් නිදහස් වෙන්නේ කියලා. කල්ප කෝටි සත සහස්‍රයක් පින්තුනි, කනේ කවද්ද නිදහස් වෙන්නේ? අනේ කවද්ද නිදහස් වෙන්නේ? අනේ මේකෙන් කොහොමද ගැලවෙන්නේ? මේ බයෙන් කොහොමද ගැලවෙන්නේ? මේ ගින්දරෙන් කොහොමද ගැලවෙන්නේ? අනේ මේ බඩගින්දරෙන් කොහොමද ගැලවෙන්නේ කියා ප්‍රාර්ථනා කර කල්ප ගණන් හිටියා. කර්ම ශක්තිය ගෙවි මැරි හිටියා. පිටුතුනි, මැරෙනවා ආයි උපදිනවා. එතනම උපදිනවා. මැරෙනවා ආයි උපදිනවා. මැරෙනවා ආයි උපදිනවා. එතනම උපදිනවා. ඔහොම බලාපොරොත්තු වෙවි කල්ප ගාණක් හිටියා. ඒ කල්ප ගාණක් ඉඳලා තමයි පිටුතුනි ආයි සැරයක් එතෙන්ට නොවැටෙන්න පුළුවන් විදිහක් හදාගන්න පුළුවන් තැනක ඔබ ඉපදුනේ. ඒකට කියනවා මනුස්ස ලෝකේ කියලා. ඔබ ඒකේ ඉන්නකම්ම කල්පනා කරේ අනේ කොහොමද මේකට වැටෙන්නේ? මේ කොහොමද මේකෙන් ගැලවෙන්නේ? අනේ මේකට වැටෙන එකෙන් කොහොමද නවත්තගන්නේ? මේ මහා පුදුම ගින්නක් නෙමේ කොහොමද මේකෙන් නිදහස් වෙන්නේ? පින්වතුනි, ඕකෙන් නිදහස් වෙන්න පුළුවන් එකම එක ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ තියෙන්නේ අර ටෙනිස් බෝලයක් වගේ බොහොම පුංචි මනුස්ස ලෝකේ. මොකද පින්වතුනි, ඒ ලෝකෙට කල්ප ගානකට පස්සේ පහළ වෙන බුදුරු කියලා පිරිසක්. සම්මා සම්බුදු පියාණන් වහන්සේලා කියලා පිරිසක් ඒ මනුස්ස ලෝකෙට පහළ වෙනවා. ඒ උත්තමයෝ පින්වතුනි පහළ වෙන කාලෙට ඒ ටෙනිස් බෝලේ නැමැති ඒ පුංචි මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සුන්ට කියනවා කතාවක්. උඹලා දන්නේ නැහැ. උඹලා මෙච්චර කල් කොහෙද හිටියේ කියලා. මේ මහා ඝන අන්ධකාරයක ගැලිලා හිටියේ. උඹලා වෙනම ප්‍රාර්ථනාවක් කළේ මේකේ නිදහස් වෙන ක්‍රමයේ හොය හිටියේ. ඒකේ ඉඳලා තමයි උඹලා මේ මනුස්ස ජීවිතයට ආවේ කියලා. මේ මනුස්ස ලෝකෙට ආවේ කියලා ඒ බුදුවරු පෙන්නලා දෙනවා. පින්වතුනි, වැඩේ කියන්නේ පෙන්නලා දුන්නත් බොහෝ පිරිසකට උන්වහන්සේ පෙන්නලා දෙන එක විශ්වාස නැහැ. ඇයි? අමතක නිසා. ඇයි පින්වතුනි, මේකට ආපු ගමන් මිනිස්සුන්ට වෙන වැඩක් තියෙනවනේ කරන්න. මොකද මිනිස්සුන්ට මතක නැහැ ඇයි මනුස්ස ලෝකෙට ආවේ කියලා. ඔබ මනුස්ස ලෝකෙට ආවේ පින්වතුනි ලොකු රාජකාරියක් කරන්න. ඒ රාජකාරිය තමයි මේ මනුස්ස ලෝකෙට ආපු වෙලාවේදී මනුස්ස ජීවිතේ ඉවර වෙන්න කලින් කොහොම හරි අනේ ආයි අතෙන්ට වැටෙන්නේ නැති වෙන්න මං සියල්ල කරගන්නවා. ඔන්න ඕකටයි ඔබ ආවේ මෙහෙට. ප්‍රශ්නේ වෙලා තින්නේ අර මාස 9ක් වගේ කාලයක් තුල අර බහතෝරන කාලේ ලෝයි ටික කාලේ ගෙවෙනකොට අර ඔක්කොම අමතක වෙලා යනවනේ. අමතක වෙලා ගිය නිසා ආපු කාරණාව අමතක වෙනවා. ආපු වැඩේ අමතක වෙනවා. වෙන අය කියන ඒවා කරනවා.
පින්වතුනි ඔබට මනුස්ස ජීවිතයක් මේ ලැබිලා තියෙන්නේ තරඟ කර කර ඉන්න නෙමෙයි. ඔබට ප්‍රඥාවක් ලැබිලා තියෙන්නේ ඒ ප්‍රඥාවෙන් දැනුම මිනුම තරඟ තියන්න නෙමෙයි. බලන්න කොච්චර වැරදිලාද කියලා. අර පෘථිවි ගෝල 4ක් වගේ මහා දැවැන්ත 4 අපායකින් මිදිච්ච මිනිස්සු යන්තම් මේ පුංචි බිලියන 8.5ට රිංගගෙන කරන්නේ තරඟ කරන එක. මොකද අර මහා අතීත කාලේ කරපු ප්‍රාර්ථනා ඒ කරපු මහා මොනවා හරි පින්කම් තියෙනවා නම් ඒ ගෙවිලා කර්ම ශක්ති ගෙවිලා යන්තම් මෙතෙන්ට එනකොට පින්කුතුනි ක්‍රමවේද හැදිලා එනවා. ආයිසරයක් ඒකට වැටෙන්නේ නැති වෙන්න පුළුවන් ක්‍රමවේද හැදිලා එනවා. ඒක තමයි මිනිස්සුන්ට හිතන්න පුළුවන් හැකියාවක් ලැබිලා තියෙන්නේ. කියන දේ තේරුම් බේරුම් කරගන්න පුළුවන් හැකියාවක් ලැබිලා තියෙන මිනිස්සුන්ට ඒකයි. ඒක ලැබිලා තියෙන්නේ මොහොකටවත් නෙමෙයි. අර මහා විනාශෙන් මේ ගලවේ ගැලවෙන්න. ආයිසරයක් අරකට වැටෙන එකකින් ගැලවෙන්න නැහැ පින්වතුනි. ඒ දැනුම ලැබිලා තියෙන්නේ ඔබට. ඔබට හිතන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙන්නේ ඔන්න ඔය ටික ගැන හිතන්න. ඔබට දැනුම ලැබිලා තියෙන්නේ ඔන්න ඔය ටික ගැන තේරුම් ගන්න. නමුත් මොකද්ද බලන්න වෙලා තියෙන්නේ? මේ රෑ වැටිච්ච වලේ නැත්තම් මේ කලින් ඉඳලා ගොඩ යන්තම් ගොඩ ආපු තැන ඒ මහා අගාධයට ආයි වැටෙන එක නවතින්න ක්‍රමයක් ප්ලෑන් කරන්න හිතන්න පුළුවන් හැකියාවක් ලැබිලා තියෙන මිනිස්සුන්ට. මිනිස්සු මොකද්ද කරන්නේ? අරක අමතක නිසා ආපු වැඩේ අමතක නිසා දැන් මේ හැකියාවෙන් කරන් දෙයක් නැහැනේ. අමතකයි මොකටද මේ හැකියාව තියෙන්නේ කියලා. මොකටද හැකියාව තියෙන්නේ කියන එක අමතක නිසා මිනිස්සු මොකද කරන්නේ? ඒ හැකියාවෙන් තරඟ කරනවා. ඒවට කියනවා දැනුම මිනුම තරඟ කියලා. අනිත් එකාට හිතන්න පුළුවන් හැකියාවයි. මේ පැත්තේ කාට හිතන්න පුළුවන් හැකියාවයි. මට හිතන්න පුළුවන් හැකියාවයි. ඔය තුන එකට දාගෙන ඉවරලා තරඟයක් කරනවා. උඹට වඩා මට හිතන්න පුළුවන්. ඒකට සම්මානත් හම්බ වෙනවා, තෑගිත් හම්බ වෙනවා. ඉතින් සමහර ඒවා මොකද කරන්නේ? හිතන්න පුළුවන් හැකියාවට තරඟ කරන්න ගිහිල්ලා ඉවර වෙලා ආයිසරයක් අර අතෙන්ට වැටෙන්න ඕනේ වැඩ කරගන්න. මේ හිතන්න පුළුවන් හැකියාව ලැබුණේ එතෙන්ට වැටෙන එක නවත්ත ගන්න. දැන් ඒකේ වෙන එකක් වෙන්නේ. හිතන්න පුළුවන් හැකියාවෙන් තරඟ. දැනුම මිනුම තරඟ. ඉතින් හැමතැනම තියෙන ඔබට ඔය අහන්න හම්බ වෙනවා ඒක කොහොමද තරඟ? පින්වතුනි ඔබට දැනුම තියෙන්නේ මැන ඉන්න නෙමෙයි. දැනුම තියෙන්නේ මේ ලෝකෙ ගැන තේරුම් ගන්න. තව කෙනෙක්ට තියෙන දැනුමයි ඔබගේ දැනුමයි දෙකත් එක තරඟයක් කර කර ඉන්න නෙමෙයි දැනුම තියෙන්නේ. බලන්න කොච්චර මෝඩයිද කියලා පින්වතුනි. පින්වතුනි ඔබට ඔය ශරීරයක් හම්බ වෙලා තියෙන්නේ. තව එක තරඟ කර කර ඉන්න නෙමෙයි. තරඟ කරන්න නෙමෙයි මනුස්ස ශරීරයක් හම්බුනේ. නමුත් ඒකනේ කරන්නේ. තරඟ කරන එකේ. ඔයාට කොච්චර හයියෙන් දුවන්න පුළුවන්ද? මට සෑහෙන එකකින් දුවන්න පුළුවන්. ඔයාට ඒවල මන්තරවකින් දුවන්න බෑනේ. ආයෙත් අපි තරඟයක් තියලා බලමු. ඒක ඉතින් මොලේ ඕෆ් වෙලා තියෙන්නේ. ඉතින් ආපු වැඩේ මතක නැහැ බින්දුවයි. ඒ තරඟයක් දැන් දුවනවා දෙන්නත් එක දුවනවා. ඒ දුවනවා ඉතින් කොහේ හැමතැනම දුවනවා. මේ මුළු ලෝකෙ මිනිස්සු එකතු වෙලා තරඟයක් කරන දුවන තරඟේ. ඉතින් දුවලා ඒ දුවන අයට තෑගි හම් වෙනවා. සමහර අය දුවන්න මුළු ජීවිතේම දුවන්න පුරුදු වෙනවා. ඉතින් එයාට මේ දුවන්න ලැබිලා තියෙන්නේ මේ මනුස්ස ජීවිතේ නැති වෙන්න. අදිසිය අපි හිතමු ඔය කැලේක යනකොට කොටියෙක් පැන්න. ඈ තිරිසන් සතෙක් මේ ණයෙක් එලෝගෙන ආවා. නේ මොකෙක් හරි මුර්ගෙක් එලෝගෙන එනවා. බල්ලෙක් එලෝගෙන එනවා. කන්න. දැන් බල්ලා කෑවොත් මැරෙනවනේ. කොටිය කෑවොත් එහෙම පළු ගහලා දානවා මැරෙනවා. අලිය කෙලෙව්වොත් එහෙම චොප්ප කරලා පාගනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී ප්‍රයෝජනෙට ගන්න මේ දුවන්න පුළුවන් කියන හැකියාව තියෙන මිසක් මේ මිනිස්සුත් එක්ක එකතු වෙලා තරඟ කරන්න නෙමෙයි ඒක හම්බෙලා තියෙන්නේ. ඔය මනුස්ස ජීවිතය ආරක්ෂා කරගන්න. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? වැඩේ අමතක වෙලා තරඟයක් කරන ඔක්කොමත් එක්ක එකතු වෙලා. මේ තරඟ සමහර හැපින්ගතුනේ මේ තරඟ කරන්න මුළු ජීවිතේම පුහුණු වෙනවා. මේ පුහුණු වෙලා කොහොම හරි තරඟ කරලා දිනනවා. දීලා කියන්නේ මන් දින්න කියලා. තව පිරිසක් කියනවා. දැන් ඔබට ශරීරයක් හම්බෙලා තියෙනවා.
දැන් ඔය ශරීරයට ශක්තියක් හම් වෙලා තියෙනව නේද? මොකටද? පිඟුතුනි ශරීරයට ශක්තියක් හම් වෙලා තියෙන්නේ ඔය ශරීරේ මැරෙන්නේ නැතුව තියාගන්න මොන හරි ටිකක් කරන්න. දැන් මේ මාංශ පේශීන් වල මේ අතපය වල මාංශ පේශීන් තියෙන්නේ මොකටද? මොන හරි දෙයක් මේ ගෙඩියක් පලා වැලක් මොන හරි නෙලා ගන්න. ගොවිතැනක් බතක් කරගන්න. ඉතින් ඒකට ශක්තියක් ඉබේ මේ පොළොව කොටන්න බෑනේ නැත්තම්. ඒ ටික කරලි වෙලා මේ කැම ටිකක් හොයාගන්න නැත්තම් ඔය ශරීරේ මැරෙනවා. ඇයි අර ආපු වැඩේ කරගන්න වෙන්නේ ශරීරේ මැරෙනවනේ. ඉතින් මැරෙන්නේ නැතුව තියාගන්න නම් මොන හරි ටිකක් ඕකට කවන්න ඉපෑ. ඉතින් ඒකට කවන්න දැන් හයි හත්තිය තියෙන්නේ පොඩ්ඩක්. ඒකට තමයි ශක්තිය හම් වෙලා තියෙන්නේ. ඉතින් ආපු වැඩේ අමතකුණාට පස්සේ මොකද කරන්නේ? ශක්තියෙන් තරග කරනවා. මේ උඹට වඩා ශක්තිය මට තියෙනවා. මං තමයි ශක්තිවන්තම. මේ පින්වතුනි මේ කැම ටිකක් හොයාගන්න හම්බෙච්ච ශක්තියෙන් තරග කරනවා. ඒ කියන්නේ ආපු එක සම්පූර්ණයෙන් අමතක වෙලා දැන්. මොකටද ආවේ කියලා මතක නැහැ. ආවේ පින්වතුනි මේ ටෙනිස් බෝලයක් වගේ මේ මහ පුංචි බිලියන 8.5ට රිංග ගත්තේ කම්පෙයා කරගන්නවත් බැරි තරම්. අර මහා අඳුරු අගාධයට ආයි වැටෙන එක නවත්ත ගන්නයි මේ යන්තම් ආයේ මේකට. ඒක උදෙසා තමයි මේ ඔක්කොම හම්බෙලා තියෙන්නේ. ඔය මනුස්ස ශරීරයට ශක්තියක් හම්බෙලා තියෙන පිටු ඔය ශරීරයට ඕන කැම ටිකක් හොයාගන්න. ඒකෙන් තරඟ තියන්න නෙමෙයි. පිටුේ ගියක් හදා ගන්න ඕන අනිත් කෙනා ගෙට වඩා තරඟයකට නෙමෙයි. මං හදන ගේ අනිත් කෙනා ගෙට වඩා ටික ලොකුවට හදන්නවා. ටික ලස්සනට හදා ගන්නවා. ඊට වඩා පොඩක් මේක ටිකක් වෙන ස්ටයිල් එකකට හදන්න ඕන. පිටුේ මේ ගෙවල් හදන්නේ තරඟයකට නෙමෙයිනේ. දැන් මිනිස්සු ඔක්කොමත් එකතු වෙලා ගෙවල් හදන්නේ තරඟ කරන්නද නැත්නම් ගෙයක් හදන්නේ පිටුේ අවුවෙන් වැස්සෙන් බේරෙන්න. මොකද නැත්තම් මැරෙනවා. මැරුණොත් ආය අතෙන්ට වැටෙනවා. මේ හම්බ වෙච්ච වෙලාවේ මේ අවුවෙන් වැස්සෙන් තෙමෙන්නේ නැතුව නොමැරි ඉඳලා එතෙන්ට වැටෙන්නේ නැති වෙන්න ඕන කරන වැඩ ටික කරගන්න ඕන කොහොම හරි කරලා. නැත්තම් ආයි වැටෙනවා අතෙන්ට. මොකද මේ අවුරුදු 60ක් කියලා කියන්නේ මේ අවුරුදු 60ක් 70ක් කියලා කියන්නේ මේ කාලයක් නෙමෙයි. අවුරුදු 70 60ක් 70 කියලා කියන්නේ පිටුදේ ෂණයක්. මේ විදිල්ලක් ගහනවා වගේ පුංචි වෙලාවක්. ඉතින් ඒ වෙලාවේ තියෙන්නේ මේ ගයක් හදාගෙන තරඟ කර ඉන්න නෙමෙයි. නමුත් පිටුදේ මිනිස්සු ගෙවල් හදන්නේ තරඟ කරන්න. ඒක ආපු වැඩේ මතක නැහැ. දැන් ඇඳුමක් අඳින්නේ. ඇඳුමක් අඳින්නේ අරයට වඩා හොඳට ඇඳුම් අඳින්න නෙමෙයි. ඒ මොකද ඒ කරන්නේ? පිටුදේ ඇඳුමක් අඳින්නේ විලිවහ ගන්න. ඇඳුමක් අඳින්නේ මැසි මදුරු ඇහිලා විද්දාම ලෙඩ වෙනවා. එතකොට මැරෙනවා. අන්න ඒක නිසා ඇඳුමක් අඳින්නේ. තරඟ කරන්න නෙමෙයි. හොඳම ඇඳුම තියෙන්නේ මට. මේ පිටුදේ මේ ෆැෂන් ෂෝ කියලා જાතියකුත් තියෙනවා. එනේ මේ ඇඳුම් තරඟ. ඒ තරඟෙට ඇඳුම් අඳිනවා. පිටුදේ ඇඳුම් තියෙන්නේ තරඟ කරන්න නෙමෙයි. ඒකයි කියන්නේ. පිටුදේ ඇයි ඔය ඔළුවට උඩින් කෙස් තියෙන්නේ? තට්ටේ උඩින්. පිටුදේ මේ තට්ටේ උඩින් කෙස් තියෙන්නේ ඔළුවේ ආරක්ෂාවට. මිසක් තරඟ කරන්න නෙමෙයි ඒකනුත් තරඟ කරනවා. එයාට වඩා හොඳට මගේ කොණ්ඩේ තියාගන්නවා. ඒ කොණ්ඩේ වගේ නේ මගේ කොණ්ඩේ. මොනවද මේ කරන්නේ? පිටුදේ ඔළුවට මොකක් හරි වැටුනොත් එහෙම. ඒකෙන් ආරක්ෂා වෙන්නනේ කොණ්ඩේ තියෙන්නේ. දැන් මේ ඇහි බැමි තියෙන. දැන් ඇහි බැමි මොකටද තියෙන්නේ? ඇහි බැමි තියෙන පිටුදේ මේ නල්ල දිගේ එන වතුර ටික ඇහැට ගියොත් මේ හැපෙන්නේ නැතු යනවා. ඇයි? විස යනවනේ ඇහැට. ඉතින් ඇහැට විස ගියොත් මේ හැපෙන්නේ. හැපෙන්නේ නැතුනොත් එimhe ජීවිතේ කරගන්න බෑ මැරෙනවා. ඉතින් හැපෙන්නේ නැතුව හරි අමාරුයි ජීවත් වෙන්න. වලල වලට මැරෙන්න පුළුවන්. ආරක්ෂාවට ඒවා තියෙන්නේ. ඒකෙන් තරඟ කරන්න නෙමෙයි ඒක තියෙන්නේ. බලන්න පිටුදේ මොනවද මේ කරන්නේ කියලා. මේ ආවේ මොකටද කියන එක මතක නැහැ එක බින්දු මාත්‍රයක්වත්. එක තප්පරයකටවත් මතක නැහැ මොකටද ආවේ කියලා. මේ මහා තරංගයක් පිටුදේ මේ මිනිස්සු මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා තින්නේ යායි හැරයක් අරකට වැටෙන එක නවත්ත ගන්න.
මේ ආපු වෙලාවේ මේක තරක කර කර ඉන්නවා. ඒ මොකක්ද ඒ කරන්නේ? පිටුතුනේ මේක හරි පුදුම ඛේදජනක කතාවක් නෙමෙයි. මහා අපරාධයක් නෙමෙයි වෙන්නේ. මේ මිනිස්සු මේ හම්බෙච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න නැතුව එකිනෙක කෙනා අතර මහා විශාල තරඟයක්. පෙර එහෙම එකක් නෙමෙයිනේ දැන් කරන්න තියෙන්නේ. පිටුතුමේ නිකන් හිතන්නකො නැවක් ගිලෙනවා. දැන් මේ නැවක් ගිලි යන වෙලාවේදී අපි හිතමුකෝ නැවෙන් යන්තම් පැන ගත්තා. හැබැයි පැන්නේ මහා මුහුදට. මුහුදට පැනලුවා දැන් යන්තම් මේ නැවේම පොඩි කෑල්ලක්. ටිකක් ලොකු ලෑලි කෑල්ලක දැන් පිරිසක් ඒකට නැග්ග යන්තම්. දැන් මේ ලෑලි කෑල්ලට නැග්ගේයි. අර නැව ගිලුණා. ලෑලි කෑල්ලට ඇයි අමාරුවෙන් නැගගත්තේ ඇවිල්ලා. පිංගුතුනි අමාරුවෙන් ඇහිල්ලා මේ ලෑලි කෑල්ලට නැගගත්තේ පිංගුතුනි මේ ගොඩ යන්න කොහොම හරි. ගොඩ බිමට යන්න. මේ ලෑලි කෑල්ලට නැගගත්තේ ගොඩ බිමට යන්න. වැඩේ කියන්නේ මේ නැව ගිලුණා. ගොඩ බිමට යන්න පොඩි chance එකක් විදිහට පොඩි ලෑලි කෑල්ලක් පාවෙලා ආවා. ඉතින් මොකද කරේ? ටක් ගාලා බොහොම අමාරුයි ඔක්කොමත් එක එකට නැගගත්තා. වැඩේ කියන්නේ ටිකක් වෙලා ගියාට පස්සේ මේකලට අමතකයි ඇයි ලෑලි කෑල්ලට නැග්ගේ කියලා. නිකන් මම මේ කියන සංසිද්ධිය හිතලා බලන්න. ලෑලි කෑල්ලට නැගලා විනාඩි 10ක් විතර ගියාට පස්සේ මේකට අමතකයි ඇයි මේ ලෑලි කෑල්ලට නැග්ගේ කියලා. දැන් ඒ පාර මොකද කරන්නේ? මේ ලෑලි කෑල්ලේ නැගලා ඉවර වෙලා මේ ඔයාට වඩා මං ශක්තිමත් වගේ. අපි දැන් තරංගයක් තියමුද? බෑ එහෙම මේ තරඟ තියන්න බෑ. ඒකට අපි පුහුණු වෙමු. දැන් මේකලා දෙන්නත් එක්ක මේ ලෑලි කෑල්ලේ අර මේ ටට්ටක් ගාලා පීනගෙන ගොඩට යන එක පැත්තක නවත්තලා මෙන්න මේ ජිම් එකකට ගිහිල්ලා ඇඟ හදනවා මේ ලෑලි කෑල්ල උඩ. මොනවද ඒ කරන්නේ? තාපිරිස මේ ලෑලි කෑල්ල උඩ සැලුන් එකක් දාගෙන ඒකට ගිහිල්ලා ස්ටයිල් කරනවා. ඉතින් අමතක වෙලා මේ. දැන් මේ ලෑලි කෑල්ලට නැග්ගේ ගොඩට යන්න. නැත්තම් මැරෙනවා. මේ මුහුදට වැටෙනවායි. වැන්නෝ ගිල්ල මැරෙනවා. ආයි ගොඩ එන්න බෑ. ඒ නිසා යන්තම් පිංගුතුනි මේ ලෑලි කෑල්ලක් උඩට ගොඩ නැග්ගේ. පිංගුතුනි ඔබ එහෙමයි. මේ බිලියන් 8.5 කියලා කියන්නේ මේ ලෑලි කෑල්ලට ගොඩ වෙච්ච මිනිස්සු ඔක්කොම. පිංගුතුනි ඔබ හොඳටම දන්න කාරණාවක් නේද? ඒ වගේ ලෑලි කෑල්ලක් උඩට මිනිස්සු ඔක්කොම එකට එකතු වුණොත් එහෙම හැමෝ එක්කම සමගි වෙන්න ඕන කියන එක. සමගි නොවුනොත් මොකද වෙන්නේ? මේ ලෑලි කෑල්ල අන්බැලන්ස් වෙලා ඔක්කොම වැටෙනවා. මේ මිනිස්සුන්ට ඔක්කොම අමතක වෙලා. මනුස්ස ජීවිතයක් හම්බුනේ මේ ලෑලි කෑල්ලට යන්තම් නැගගත්තේ එහා පැත්තේ ඉන්න එකත් එක්ක ගහගන්න නෙමෙයි. මේකට අමතක වෙලා මේ නැවගිලෙන එක යන්තම් ගොඩ එන්න පීනගෙන හිර ලෑලි කෑල්ලට නැගගත්තේ එහා පැත්තේ ඉන්න එකත් එක්ක ගහගන්න නෙමෙයි. මෙයාට අමතකයි විනාඩි 5කට පස්සේ මොකක්ද උනේ කියලා. දැන් මොකද කරන්නේ? මේ ලෑලි කෑල්ල ඉතින් තව එක ගහ ගන්නවා. ඒක පාර ලෑලි කෑල්ල උඩ ගහ ගන්නවා. පිංගුතුනි ගහ ගන්නද තියෙන්නේ? නැත්තම් ඒ දෙන්නත් එක්ක එකතු වෙලා මේකෙන් ගොඩ යමු කියන්නද තියෙන්නේ? මේ ලෑලි කෑල්ල උඩට ඇවිල්ලි වෙලා පිංගුතුනි මේ ලොක්කෙක් වෙන්නද තියෙන්නේ එතන දැන්? උඹ ලොක්කොටම වඩා මං තමයි ලොක්කා. මට කොහොම හරි මුදුන් ඉන්න උඹ ලොක්කොටම වඩා. දැන් මොකටද මේ ආවේ? ආවි ගොඩට යන්න. ගොඩට යන එක අමතක වුණාට පස්සේ ඔක්කොම වැඩ නවත්තලා දැන් මේ පීනන එක පැත්තකට දාලා. දැන් මේ ඔහේ පාවි ඉන්නවා. පීනන එක අමතක වෙලා ඔක්කොටම. ඔක්කොටම පීනන එක අමතක වෙලා. පීනනවා කියලා කියන්නේ මේ පාරු ගහන්න එපා. එළියට එන්න, ගොඩට යන්න. ඒ උදෙසා යමක් කරන්න එපා. ඒක අමතක වෙලා වෙන මොනවදෝ කරනවා. සමහර මොකද්ද ලෑලි කෑල්ලට අවුරුදු 35ක් විතරකම් අධ්‍යාපනයක් ලබනවා එයා. මොකෝ කරන්නේ දැන් 35යි මොන යන්නේ නැද්ද ගොඩට? ගොඩ යනවා කියන්නේ.
මේ ගොඩ තමයි ගිහින් තියෙන්නේ. අමතක වෙලා. ගොඩ යනවා කියලා වෙන මොකද්ද කරන්නේ? පිරිසක් ගොඩ යනවා කියලා ඉවරලා සල්ලි හොයන්න පුළුවන් තරම්. මේ ඔයා මොනවද කරන්නේ මේ? මම මේ හම්බ කරනවා. ඔයා මේක නැග්ගේ කියන්නේ අමතකයි. ඒවා මේ ලෑලි කැල නැග්ග අමතකද මේ මහා විනාශක ඉඳලා එකකින් ගොඩ යන්තම් පීනගෙන එලා මහා අමාරුවෙන් මේ ලෑලි කැලට නැග්ග මතක නැද්ද ඔයාට? කවුද කොහෙද? මතක නැහැ. මේ මිනිස්සයා මේ ගොඩට යන්න පීනන එක මේ හබල් ගහන එක නවත්තලා මෙන්න මේ මිනිස්සයා සල්ලි හම්බ කරන ඒ ගොඩට ඇවිල්ලා මෙන්න හම්බ කරනවා මේ හොගාලා හම්බ කරනවා. හම්බ කර මේ ලෑලි කෑල්ල උඩ කොට ගහනවා. මේ මගේ ටික. මේ මට ගොඩක් තියෙනවා. ඔයාට වඩා මට තියෙන. මේ හම්බ කරන පිරිසක්. තව පිරිසක් ඒක උඩ නැගලි වෙලා බලය එකතු කරනවා. මේ මට කොහොම හරි කරලා මේ අතර වීරය වෙන්න ඕනේ මට. මට මේ උඹලා ඔක්කොගෙම නායකයා වෙන්න ඕනේ. මට මේ උඹලා ඔක්කොම අතර මට තමයි ලොක්කා වෙන්න ඕනේ මෙතන. පිරිසක් ඒකට නැගලි වෙලා ආපු වැඩේ අමතක කරලා ඒගොල්ලෝ ලොක්කෝ වෙන්න හදනවා. ඒගොල්ලෝ බලයක් ලබන්න හදන ඒක උඩ. පිටින් බලයක් ලබන්නද තියෙන්නේ නැත්නම් ඒක උඩින් ඔක්කොමත් එකතු වෙලා හබල් ගහලා ගොඩට යන්නද තියෙන්නේ? පිරිසක් පෙඟුතුනේ ඒ ලෑලි කෑල්ල උඩට නැගලා තමන්ගේ වටේ වැටක් ගහගෙන පොඩි සීමාවක් ලකුණු කරගෙන සීමාවක් ලකුණු කරගෙන නීතියානුකූලව එහෙම සීමාවක් එහෙම ලකුණු කරගෙන මේ මායි මෙයයි ඉන්නේ මේක ඇතුලේ හරිද? මේක ඇතුලට එන්න එපා උගල. මොනවද ඒ කරන්නේ? මේ බිලියන 8.5ක් මිනිස්සු මේ බිලියන 8.5 ඇතුළට රිංගගෙන යන්තම් ඒක ඇතුළේ ඉඩමක් අරගෙන වැටක් ගහගෙන ඒක ඇතුළටලා ඉන්න මේ අපි ඉන්නේ මෙතන. ඕගොල්ලෝ එන්න එපා කවුරුත්. ඉතින් ඒක ඇතුළටලා ඉන්න ඔහේ. පින්ගුතුනි අමතක වෙනවා කියලා මෙහෙමත් අමතක වෙනවා. වැඩේ කියන්නේ ඔය ලෑලි කෑල්ලට කලාතුරකින් එනවා බුදුවරු. ඇවිල්ලා මතක් කරලා දෙනවා. මොකද්ද මතක් කරලා දෙන්නේ? බලන්න අඳුරනවද මම? අඳුරන්නේ. උන්වහන්සේ මතක් කරලා දෙනවා. බල මේ ලෑලි කෑල්ලට ආයේ ගොඩට යන්න. මොනවද ඔය කරන්නේ ඔකට වෙලා? මොනවද මිනිස්සු ඔය කරන්නේ? ආපු වැඩේ අමතකද? මේ බුදුරු එහෙම දේශනා කළා. මේකද මේ සමහර මිනිස්සු ඒ කියන එක පිළිගන්නේ නැහැ තේරෙන්නේ නැහැ. මේ උන්වහන්සේ මොකද්ද මේ කියන්නේ? අපිට මොකද්ද? මොන ලෑලි කෑල්ලද? මේක තමයි ජීවිතේ. ඉතින් මේ ජීවිතේ සල්ලි හම්බ කරන්නේ වෙන මොනව කරන්නද? ඉතින් උන්වහන්සේලත් එක්ක තර්ක කරනවා. ඉතින් මේ ජීවිතේ අපි දියුණු වෙන්නේ නැතුව වෙන මොනව කරන්නද? ඉතින් මේ ජීවිතේ අපි බලය රැස් කරගන්න නැතුව වෙන මොනව කරන්නද? ඉතින් මේ ජීවිතේ අපි ජනප්‍රිය වෙන්නේ නැතුව වෙන මොනව කරන්නද? මොකක්ද ඔබ වහන්සේ අපිට කරන්න කියන්නේ? ඉතින් මේ ජීවිතේ ලොක්ෙක් මුදුනෙක් වෙන්නේ නැතුව වෙන මොකද්ද කරන්න තියෙන්නේ? ඒකනේ සාර්ථකත්වය. පින්වතුනි අර නිින්දෙන් හැරිලා වගේ ආත භූත නැතුව කියවනවා. ඒකට මේ අත්දැකීම් නැද්ද? ඔබගේ යාළුවෝ එහෙම වෙලා නැද්ද? දැන් මේ මොකක් හරි අපි හිතමුකෝ මේ මොන හරි ගෙදර ගිහිටි මොන හරි වැඩක් පොලක් කර හිටියා. ඉතින් මේකට නිින්ද යනවා පුටුවක් උඩ අපි නිින්ද ගියා කියලා. දැන් නිින්ද ගිහලා හැරිච්ච ගම එකපාරට විකාර කියනවා. දැන් මේ මතක නැහැ මොනවත්. එකපාරට කියන ඕ යන්නේ ටට්ටට ගාලා මේ එන්නේ මෙහෙන් බඩු ටික දාන්න පටවන්න මොනවද කියනවා හැරිච්ච ගම. ඉතින් ඊට පස්සේ ඔලුවට දෙකක් විතර ගහලා වතුර ටිකක් එimhe හැලුවට පස්සේ තමයි සිහිය එන්නේ. එතකොට තමයි මතක් වෙන්නේ මේ මම මේ ගෙදර ඉන්නේ නේද? හරි. ඔබට එහෙම වෙලා නැද්ද? ඔන්න ඔය වගේ එකක් මේ වෙලා තියෙන්නේ. මේ බුදුරු ඇහිලා ඔලුවට ගහලා වතුරේම හලලා බලනවා හරියනවද කියලා. ඒත් මතක නැහැ. මේ ආපු වැඩේ මතක නැහැ. මේ බුදුපියන් වහන්සේලා උන්වහන්සේලාගේ ශ්‍රාවකයන් වහන්සේලා මේ දහම අරගෙන ඉන්න මහා උතුම් පිරිස් මේ තට්ටු කර කතා කරනවා මේ ඇහැරෙනවා මිනිස්සු මේ ඔහේ මේ ලෑල්ලට ඇහිලා තියෙන ඕක කරන්න නෙමෙයි ඔහේගේ මේ පණ යන ලඟ වෙනවා දැන් අවුරුදු කීයද වයස මොනවද ඔය කරන්නේ මේ තට්ටු කර අහන හැරෙන්නේ නැහැ
හීනේ ඉන්නේ. මොකද දැන් මේ විකෘති ලෝකෙක ඉන්නේ. වතුර හල්ලා බලනවා. ඔලුවට තට්ටු කරලා ගන්න පිටට ගහලා බලනවා. හැරෙනවා. ඔය වෙන වැඩකට ආවේ ඔය. මොනවද ඔය කරන්නේ? මේ සමහරු වැඩට යනවා. වැඩට යනවා යා. මොකද වැඩට යන්නේ? ඉතින් වැඩට යන්නේ මං ඉපදුනේ. දැන් එහෙම ඔයා ආයි වැඩට යන්නේ මේ. ඉතින් මං ඉපදුනේ වැඩට යන්නනේ. වැඩට ගිහිල්ලා මොකද වෙන්නේ? ඉතින් මම මේ ලෑල්ලේ කොහොම හරි ගයක් හදා ගන්නවා. ඊට පස්සේ ඉතින් මම මේ ලෑල්ලේ තව ළමයි කසාදයක් බැඳගෙන ළමයි එහෙම හදලා ඊට පස්සේ මම මැරෙනවා ලෑල්ලේ. දැන් මේ මෙලොව ਵਿਚාරකින් නෙමෙයි මේ කතා කරන්නේ. උමතුවෙන් කතා කරන්නේ. අර මහ ගිනි සසරෙන් මේ මහා භයානක මහගෙදරින් නැමතු මේ සතර අපායේ මිදලා යන්තම් මිනිසෙක් කියලා මේ මිනිසයා දැන් කියන්නේ ඒවා. එයා කියන එයා වැඩට යන එකලු කරන්න තියෙන යාට ජීවිතේ. ඉතින් මේ වැඩට යන. බත් ගෙඩිකුත් ගැට ගහන වැඩට යන. ඉතින් ආයෙ අවසර ගෙදර එනවා. ආයෙ වැඩට යනවා. ආයෙ ගෙදර එනවා. ආයෙ වැඩට යනවා. ආයෙ ගෙදර එනවා. මොනවද ඕක කරනවා? මේක ඉතින් ඕවා නෙමෙයි කරන්න තියෙන්නේ. ඔබ මිනිස්සෙක් උනේ ඕවා කරන්න නෙමෙයි. මේ කන්නයි බොන්නයි නාන්නයි නිදාගන්නයි ළමයි හදන්නයිද මිනිස්සෙක් උනේ. ඔය ටික කරන්න මිනිස්සෙක් වෙන්න ඕනේ නෑනේ. පින්වතුනි ස්පෙෂලි ඔබ මිනිස්සෙක් උනේ වෙන වැඩක් කරන්න. ඒ තමයි මිනිස්සුන්ට විතරක් කරන්න පුළුවන් දේ කරන්න. දෙවිවරුන්ට බ්‍රහ්මීන්ට මේ සුගති සත්වයින්ට විතරක් කරන්න පුළුවන් අති විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි ආයිසරයක් අර මහා කල්ප කෝටි සත සහස්‍ර ගාණක් පින්වතුනි අර දුගතියට වැටෙන එක නවත්ත ගන්න. අන්න ඒකට ප්ලෑන් කරන්න තමයි ඔබට මොලයක් හම්බුනේ. අන්න ඒක ගැන හිතන්න තමයි ඔබට බුද්ධියක් හම්බුනේ. අන්න ඒක ගැන හිතන්න පණ ටිකක් ඔබට හම්බුනේ. ඒක ගැන හිතන්න. ওই පණ ටික හම්බුනේ ඒක ගැන හිතන්න ජීවිතේ තියාගන්න. ওই ශරීරයක් හම්බුනේ පින්වතුනි ඒක ගැන හිතන්න. ශරීරයක් තියෙන්නේ පින්වතුනි පණ ටික රැකෙන්න. මිසක් ඕක තියෙන්නේ තරඟ කර ඉන්න නෙමෙයි. මේ ලෑලි කෑල්ල උඩට යන්තම් නැගගත්ත පින්වතුනි මේකෙන් ගොඩ යන්න. ওই ශරීරයක් හම්බෙලා තියෙන්නේ මේ ජීවිතේ ගැට ගහන්න. ශරීරේ තියෙන්නේ කන්න ටිකක් දෙන්න මිසක් ඕකෙන් ස්ටයිල් කර තරඟ කරන්න නෙමෙයි. බලන්න පින්වතුනි කොච්චර කොයි තරම්නම් විකෘතියකටපත් වෙලා තියෙන්නේ කියලා. ආපු වැඩේ මතක නෑනේ. පින්වතුනි ඔබ ඇවිල්ලා තියෙන්නේ ඔබ හිතන් ඉන්න වැඩේ කරන්න නෙමෙයි පින්වතුනි. මේ සසරේ කවදා හරි පුංචි හරි පුණ්‍ය වාසනාවක් තියෙන පිරිසක් ඉන්නවනම් මොලයක් බුද්ධියක් තියෙන කෙනෙක් ඉන්නවනම් අන්න ඒ කෙනාට මේ කියන්නේ වන ටික අහන් ඉන්න. ඔබ මේ ලෝකෙට ආවේ ඔය ටික කරන්න නෙමෙයි. මොනවද ඔය කරන්නේ? ඔබගේ මුතුන් මිත්තෝ අත්ත පනත්ත 100 කිත්ත කිරිකිත්ත ඔය ඔක්කොම ඔය ටික කළා. පොඩ්ඩක් ගිහින් බලන්න කොහෙද ඉන්නේ කියලා ඒගොල්ලෝ කරලා ආයි ආපු තැනටම ගියා. ඔය කාටවත් හරි ගියේ නෑ. ඔය හැමෝම මේ ලෑලි කෑල්ලට ආවේ ගොඩ යන්න කියලා හිතාගෙන පස්සේ අමතක වුණා මොකටද නැග්ගේ කියලා. ලෑලි කෑල්ලේ අර පිස්සු හැදිච්ච මිනිස්සු කරන ටික කර ඉඳලා ආයි සැරයක් අර වතුරට වැටිලා අර අගාදි ගිලුණා. හොයලා බලන්න. ඒකයි පින්වතුනි අපි දවසක දේශනාවකදී කිව්වේ. ඔබගේ පොලිමේ ඉස්සරහා ඉන්න එක මැරෙනවා. පොලිම තියෙන්නේ ඔතන නටනටා ඉන්න නෙමෙයි. ඒ මැරෙන එකාට මොකද වෙන්නේ කියලා බලන්න. මොකද ඔබ ඔය පොලිමේ ඉන්නවා. ඔබට ඔය පොලිමෙන් පිටපනින්න බෑ. බලන්න ඔබගේ ඥාති හිත මිත්‍ර මැරුණු අත්ත පනත්ත 100 කිත්ත කිරිකිත්ත මොකද ඒකලට වුණේ කියලා පොඩ්ඩක් හොයන්න පින්වතුනි. ඒකල කරන ටිකම කරන්න කලින් අපරාධ පින්වතුනි මනුස්ස ජීවිතේ මොන අපරාධයක්ද ඔය කරගන්නේ? ඔය මනුස්ස ජීවිතය ඔබට හම්බුනේ මේ පෘථිවි ගෝල 4ක් වගේ මහා දැවැන්ත මේ ගිනි ගොඩට ආයි වැටෙන්න නෙමෙයි. බිලියන 8.5 ඇතුළට ඔබ රිංග ගත්තේ පුදුම කට්ටක් කාලා පින්වතුනි. ඒක හොඳට තේරුම් ගන්න.
අමතක වුණා කියන එක ඒකට උත්තරයක් නෙමෙයි. මේ මතක් කරලා දෙන්නේ ඒකනේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ඔබගේ ජීවිතයේ දුර්ලභකම මතක් කරලා දෙන්නේ ඒකනේ. ඔබට මතක නැති නිසා තමයි මතක් කරලා දෙන්නේ. උන්වහන්සේලා මතක් කරලා දෙන දේ ඔබට ඇත්තමද කියලාත් බලා ගන්න පුළුවන් දවසක සමාධියක් ලැබුණොත්. එදාට පෙරවිසු කඳ පිළිවෙල බලන්න පුළුවන් ප්‍රඥාව ඔබට ලැබුණොත් පිංගුතුනි සමාධිය ලැබුණොත් එදාට දැනගන්න පුළුවන් ප්‍රත්‍යක්ෂවම තථාගතයන් වහන්සේ කියපු දේ හරියටම හරිනේ. මටම දැන් පේනවා මං කොහෙද මෙච්චර කල් හිටියේ කියලා. එදාට ඔබ සාදුකාරයක් දෙයි. අඩුම ගානේ ඒකටවත් උත්සාහ කරලා බලන්න. ඒකයි කියන්නේ පිංගුතුනි. නිකං ගඟට ඉනි කපන්නේ එපා. ගඟට ඉනි කප ඉඳලා වැරදිච්ච මිනිස්සු ගිහිල්ලා මුණ ගැහෙන්න. ගිහිල්ලා මේ මිනිස්සුගෙන් අහන්න. එතකොට කියලා දෙයි මට වැරදුනා කියලා. ඒ මිනිස්සු කියන එකවත් අහලා ඔබ ඉනි කපන එක නවත්තන්න ගඟට. මොකද ඔබ විතරක් නෙමෙයි මේ ලෝකෙ මුලින්ම ওই මෝඩ වැඩේ කරන්නේ. ගඟට ඉනි කපන වැඩේ මේ ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොම කරන්නේ ඒක තමයි. ඔබත් ඉනි කප ඉන්න අතරේ පොඩ්ඩක් ගිහිල්ලා අහන්න. ඔබට කලින් ඉනි කපන්න ගිහිල්ලා වැරදිච්ච මිනිස්සුගෙන් අහලා බලන්න මොකද මහත්ය උනේ මම ඔබතුමා කරන දේමයි කරන්නේ ඔබතුමාට මොකද උනේ? අන්න එතකොට කියයි. මං ගූඨකාදක ප්‍රේතෙක් කියලා වැසිකිලි වල ඉන්නේ මහත්ය ඔබතුමා කියපු කරපු දේම තමයි මාත් කරේ කියලා හොයලා බලන්න අන්න එතකොට කියයි. ඒකයි කියන්නේ පිටුතුනි මේ ලෝකේ මහා පුදුම භයානකයි. හරිම භයානකයි පිටුතුනි. ඔබ අහලා තියෙනවද නේද අර ගෝණියලුවා කියලා? අන්න ඒ වගේ. අර ගෝණියලුවා කියලා ඉවරලා පෙන්නන්නේ. මිනිස්සු පොලිමට එනවා ඇතුළට බලන්න ගෝණියලුවා. ගෝණියලුව බලන්න ආවට පස්සේ මොකද වෙන්නේ? ඇතුළට ගියාට පස්සේ ගෝණියලුවෙක් එතන නෑ ගෝණියක් එලලා පෙන්නනවා. ඉතින් රැවටුණා. අන්න වැඩේ තේරුණා. හැබැයි පිටුතුනි අර ඇතුළට ගිහිල්ලා එළියට එන කවුරුවක්වත් කියන්නේ නැහැ. ඇතුළේ තියෙන්නේ බොරුවක් ඕකට රැවටුණා කියලා. සද්ද නැතුව යනවා. එළියට එන කවුරුත් කියන්නේ අපි රැවටුණා කියලා. සද්ද නැතුව යනවා. ඒකේ අනිත් එක වෙලා තියෙන මේ ලෝකෙට. ඒ තමයි මේ කර ඉන්න දේවල් ටිකම කරලා කෙලින්ම ආයිසරයක් අර නිරේට වැටෙනවා. අර පෘථිවි ගෝල හතරක් වගේ මහ දැවැන්ත මහ ගෙදරට ඔක්කොම වැටෙනවා. වැඩේ වෙලා තින්නේ ඒ කට්ටියකින් අහන්න බැරි වෙන්න කනෙක්ෂන් ඔක්කොම ස්විච් ඔෆ් කරලා තියෙන්නේ. තිරිසනෙක්ගෙන් අහන්න බෑ ඒලාට කතා කරන්න තේරෙන්නේ නැහැ. පෙරේතෙක් එක්ක කතා කරන්න බෑ මොකද ඒගොල්ලන්ගේ පේන්නේ නැති වෙන්න හැදිලා තියෙන්නේ. ඒ නිසා කතා කරගන්න බෑ දැනගන්න විදිහක් නැහැ. ගෝණියලුව වගේම තමයි. විස්තරේ දැනගන්න විදිහක් නැහැ. මොකද තිරිසනෙක්ගෙන් ඇහුවා නම් කියනවා. මොකද උනේ කියලා. කියයි එතකොට මං ඔබගේ සීයා කියලා. බල්ලෙක්ගෙන් ඇහුවා නම් කියයි කවුද ඔයා කියලා. එන්න එතකොට කියයි මම මෙන්න මෙතන මෙහෙම වෙලා හිටියේ කියලා. ඇහුවට පස්සේ කියන්නේ කොහොමද බහු කියලා කියන එක තේරෙන්නේ නැහැ. පිටුතුනි කට වහලා තියෙන්නේ. මේ සසරේ හැටි තේරුම් ගන්න පිටුතුනි පුදුම භයානකයි. මොකද අර ඉස්සරහ ඔබ අපිට එදා කිව්වේ අර ඉස්සරහ දොර කර කාමරය ඇතුළට යන එක ආයි එළියට එන්නේ නැහැ. එළියට එනවා සත්තු වෙලා. පේන්නේ නැහැ ගියේ කාද මේ එන්නේ කියලා. ඇයි හොයන්න බෑනේ. ඔබත් පොලිමේ ඉන්නවා ඉතින් ඉස්සරහ එක මැරෙනවා. මෙරි අර පැත්තෙන් ඉතින් සත්තු ඇවිදිනවා. ඉතින් දන්නේ නැහැ මේ මැරිච්ච කම ඉන්නේ කියලා එහා පැත්තේ. ඇහුවත් කියන්න තේරෙන්නේ නැහැ. මොකද ස්වභාවිකවම පිංගුතුනි කියන්න බැරි වෙන්න කට වැහිලා එන්නේ. කතා කරන්න බෑ තේරෙන්නේ නැහැ මොනවක්. නැත්තම් බල්ලෙක්ගෙන් ඇහුවනම් කියයි ඔක්කොම ටික. කියන්න බෑ ඔක්කොම ලොක් වෙලා එන්නේ. විඳවන්න ඕන විදිහට පරිසරය හැදිලා තියෙන පිටුතුනේ මේ ලෝකේ පුදුම භයානකයි. මේ ලෝකේ පුදුම භයානකයි පිටුතුනේ මේකට හවු වෙන්න එපා. මේ මායයට විරුද්ධව කතා කරන්න පිටුතුනේ මේ බුදුබණ තථාගතයන් වහන්සේ කොච්චර යථාර්ථය කිව්වත් පිටුතුනි මිනිස්සුන්ව මේ රැවටිල්ලෙන් බේර ගන්න බෑනේ. පුදුම රැවටිල්ලක මේ රැවටිලා ඉන්නේ. පිටුතුනි මෙන්න මේ රැවටිලා තියෙන බව තේරුම් ගන්න තමයි ඔබට දැනුමක් බුද්ධියක් ඥානයක් හම්බෙලා තියෙන්නේ මිසක් දැනුම මිනුම තරඟ කර ඉන්න නෙමෙයි.
තරංග විභාග වලට පාස් වෙලා ඉවරලා දැනුමින් ලොක්ෙක් වෙන්න නෙමෙයි ওই ටික තියෙන්නේ. මේ ලෝකේ යථාර්ථය තේරුම් ගන්නයි තියෙන්නේ ওই දැනුම. තරංග විභාග වලට යන්න නෙමෙයි ඕක තියෙන්නේ. බලන්න පින්වතුනි ඔක්කොම රැවටිලා තියෙන හැටි. හොඳට තේරුම් ගන්න. මේ ඔබට තියෙන අනුකම්පාව නිසාමයි කියන්නේ පින්වතුනි. මේ ශාසනයේ මල්පල ගැන්වෙනවා. මහා ශ්‍රේෂ්ඨ උතුම මෙලෝ පහළ වෙලා පින්වතුනි මේ ලෝකෙන් පිරිනිවිල යනවා. උන්වහන්සේලා පින්වතුනි උන්වහන්සේලා මේ තථාගතයන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ කියන කතා මේ ලෝකේ යථාර්ථය උන්වහන්සේලාගේ අත්දැකීමටම දැකලා දේශනා කරලා තියෙන උන්වහන්සේලා ලැබිච්ච මහා සමාධි වලින් මේකෙන් ගැලවිලා යන්න කියලා උන්වහන්සේලා දේශනා කරනවා පින්වතුනි මේකෙන් ගැලවෙන පාර බොහොම පැහැදිලිව තියෙනවා පින්වතුනි. ඔබ මේකේ තනි වෙයි. ශ්‍රේෂ්ඨ උතුමෝ මේකෙන් ගැලවිලා යනවා. උන්වහන්සේලා මේ ලෝකේ හැමදාම ඉන්නේ නැහැ. උන්වහන්සේලා මේ ලෝකේ මහා දුර්ලභම જાතිය. බුදුවරු සහ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා. උන්වහන්සේලා පුදුම දුර්ලභයි පින්වතුනි. හැමදාම ලෝකේ පවතින්නේ නැහැ උන්වහන්සේලා. උන්වහන්සේලා දුර්ලභයි වඳ වෙලා යනවා. ඊට පස්සේ කවුරුත් මේවා කියන්නේ නැහැ. මේව ඇහෙන්නේවත් නැහැ පින්වතුනි. පුළුවන් තරම් වරෙල්ලා අපි මුදුන් වෙමු, අපි ලොක්ක වෙමු, අපි ජය ගමු, අරක ගමු, මේක ගමු, අපි දිනමු කී ඉඳලා ඔක්කොම වැටෙනවා. කවුරුත් නැහැ ඔය කරන එක වැරදි කියනවත් දවසක. අද ඔබ එක් පුළු බුදුම වාසනාවන්තයි පින්වතුනි. ඔබට ඒ ටික අහගන්න පුළුවන් වෙලා තියෙනවද? ඒ වාසනාවට පයින් ගහ ගන්න එපා පින්වතුනි. ඔබ තරුණයෙක් නම් ඔබට මේක කරගන්න හයි හත්තියක් තියෙන මිනිස්සෙක් නම් එක විනාඩියක්වත් කාලේ නාස්ති කරන්න එපා. බුදු පියාණන් වහන්සේගේ පිටිපස්සේ එන්න. කවදාවත් වරදින්නේ නැහැ. උන්වහන්සේ සියල්ල කියලා තියෙන්නේ අපට. හොඳට හිතලා බලන්න. මේ chance එක මිස් කරගන්න එපා මේක. මේ තමයි ඔබ ලැබෙන තියෙන chance එක. තරඟ කර කාලේ නාස්ති කරන්න එපා. මේ ලෝකෙ හැටි හොඳට තේරුම් ගන්න. පාපයෙන් මිදෙන්න මේක. මේ ඔබ ගැන තියෙන අප්‍රමාණ හිතානුකම්පාවටමයි කියන්නේ. මොකද ඔබ මගේ සහෝදරයෝ. ඔබ මගේ සහෝදරියෝ. ඔබ මගේ අම්මා. ඔබ මගේ තාත්තා. ඔබත් මේ ලෑල්ලට මං වගේම ගොඩ වෙච්ච තවත් මිනිස්සෙක්. මේ ලෑල්ලට අපි ඔක්කොම ගොඩ වුණේ මේකෙන් අයින් වෙන්න. ඔබ ওই වැරදි පාරක යන්නේ. අපි ඔක්කොම එකට සමගි වෙලා එකතු වෙලා මේකෙන් අයින් වෙමු. මේ භයානක අඩියක ඉන්නේ. කොරෝනා වසංගතය හැම තැනම. කොයි වෙලාවක ජීවිත බිලිගනින්ද දන්නේ නැහැ. ආයි අපි මුණ ගැහෙන්නේ නැහැ පිටුදුනි දාට. අපේ ජීවිත අයින් වෙයිද දන්නේ නැහැ. එදාට අපේ කටහඬක් ඔබට ඇහෙන්නේ නැහැ. මේ මහා සංඝයා ඔබගෙන් අයිවත් වෙලා යයි. ඒක වෙනකන් ඉන්න එපා පිටුදුනි. ඇති හැකි හැමෝම මේ ගමන යන්. මේ යාත්‍රාව දියත් කරලා තින්නේ. ඔබ හැමෝටම මේක නගින්න. අපි ආරාධනා කරන ඔබ සියලු දෙනාට. අපිත් එක්ක එකතු වෙලා මේකෙන් අයින් වෙමු කියලා. හොඳයි පින්වතුනි. කාල වේලාව ගත වෙලා යනවා. අපි තවත් දවසක සාකච්ඡාවක මුණ ගැහෙමු. මේ කියපු දේවල් ගැන හිතලා බුද්ධිමත් තීරණ ගන්න. බුදුමනට අවනත වෙන්න. එතකොට ඔබ ඒකාන්තයෙන් ඔය වලට වැටෙන එක නවතිනවා. ඒ නිසා ඒ විදිහේ නම් කටයුතු කරගෙන යමු පින්තුනි. හොඳයි එහෙමනම් අද සාකච්ඡාව හමාර කරමු. කෙටියෙන් පුණ්‍ය අනුමෝදනාවක් කරලා සාකච්ඡාව හමාර කරමු. හොඳයි එහෙමනම් පින්තුනි සියලු දෙනා සිහිපත් කරගන්න. ධම්ම දේශනා ශ්‍රවණය කළා, ධම්ම මානසිකාරය කළා. බුදුබයන් වහන්සේගේ ගුණස්කන්ධයන් පිළිබඳ මානසිකාර කළා. සංඝ රත්නයේ මහා ගුණස්කන්ධයන් පිළිබඳ මානසිකාර කළා. ධර්ම රත්නයේ මහා ගුණස්කන්ධයන් පිළිබඳ මානසිකාර කළා. විවිධාකාරයේ පුණ්‍ය කටයුතු කළා. ඒ වගේම
සසර පුරා ඔබ විසින් කරගන්න තියනවා සීලම පුණ්‍ය ගංගා කුසල ගංගාත් මේ අවස්ථාවේ සිහිපත් කරගන්න මේ කරගන්න තියනවා සීලම් පිං කුසල පළමු කොටම අප සියලු දෙනාටම අර්ථයෙන් ධර්මයේ අනුශාසනා කරන්නා වූ බුදු දේවයන් වහන්සේ ඇතුළු සීලම මඟ වඩන්නා වූ ආරාම භික්ෂුන් වහන්සේලා සෑම සියලු දෙනාත් ඒ වගේම ලෝකාත්‍රේ පුරා මඟ වඩන්නා වූ උත්තරීතර මහා සංඝ රත්නයත් ඒ වගේම පිඟුතුනි සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමල කැපෙලා කටයුතු කරන්නා උතුම් මහා සංඝ රත්නයේ සීල දිනා සිහිපත් කරගන්න. ඒ වගේම ආරාමයේ පුණ්‍ය භාරයේ කටයුතු කරන්නා වූ සීල මහත් මහත්මී සීල දිනාත් ඒ වගේම ආරාමයේ දායකාර කටයුතු සහ සම්බන්ධන කටයුතු කරන්නා වූ සෑම සීල දිනාත් ඒ වගේම ඔබගේ මව් දෙමාපිය හිත මිත්‍ර ඥාති ආදී සජීව සිටිනා වූ සෑම සීල දිනාත් ඒ වගේම ලෝකේ ආරක්ෂා කරන්නා වූ ලෝකේ පාලනය කරන සංවර්ධනය කරන්නා වූ සීලම පිරිසත් සීල දිනා සිහිපත් කරගන්න. පිටුතුනි ඒ වගේම සම්බුද්ධ ශාසනය දේශනීය ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කරන්නා වූ ශක්‍ර දෙවියන් තුමා ඇතුළු සීල පරිවාර සේනා පිරිස් ප්‍රමුඛ ඒ සීලම දේව සමයන් වහන්සේලා සීල දිනා සිහිපත් කරගන්න. ඒ වගේම ඔබට පීඨක් ආරක්ෂාව රැකවරණය කරනවා ශ්‍රී විෂ්ණු කතරගම සමන්පත්තින දැරිමුණ්ඩ අයියේ නායක ගම්බාර බණ්ඩාර ආදී නානා නම් ගොත්තලින් පිනේ සිරිමින් ලෝක සත්‍යයේ යහපත් උසා කටයුතු කරන්නා වූ සීලම දේව සමයන් වහන්සේලා සීල දිනා සිහිපත් කරගන්න. ඒ වගේම පිටුතුනි ඔබගේ නමින් ජන්මාන්තරගත නිදනාව මලගියාව යම් ඥාති පිරිසක් ඉන්නවා නම් ඒ සෑම සිදුවන සිහිපත් කරන අනන්ත සසර පුරා පැමිණි ගමනේදී ඔබගේ වෙන් වෙලා ගියා වූ මේ මහා ඥාති පිරිසක් ඉන්නෝනේ ඒ සෑම සිදුවන සිහිපත් කරගන්න පිළිතුරු මේ කරගන්න දුනා අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා සිහිපත් කළා වූ සෑම සිදුවන උදසා වීදී පැතිරියත්වා ඒ පෙන් වීදී පැතිරියාම තුලින් ඒ සියලු දෙනා දස කුසලයේ මිදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලාගෙන සාදුකාරයක් දීලා සෑම සිදුවනාටම පින් අනුමෝදන් කරා. ඒ වගේම පිටුතුනි මේ කරගන්න තිබුණා අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගාල මහ බල මහිමේ මේ මිහිමල්ල මත ලක්ෂ ගණනින් අරියතුන් වහන්සේලා පහළ වෙත්වා කියලා දැන් සාදුකාරය දීලා අදිෂ්ඨාන කරන්න. ඒ වගේම අවසාන වශයෙන් සිහිපත් කරගන්න පිටුතුනි මේ කරගන්න තිබුණා සියලුම පුණ්‍ය ගංගා කුසල ගංගාල මහ බල මහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ජීවිතය තුලදීම මේ අත්බැවි තුලදීම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවි සැනසී පැමිණවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ධාතු සාක්ෂාත් කිරීමට මේ සියලුම පිං කුසලේ කාන්තේම හේතු වාසනා වෙත්වා කියලා සියලු දෙනා අදිෂ්ඨාණයෙන් සාදුකාරයක් දෙයි. සියලු දෙනාටම යහපතක් වේ. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලන්ති. සියලු දෙනාට යහපතක්. තෙරුවන් සරණයි. යතිවර යාත්‍රා